එහෙනම් අයිබෝවන් අද ඔන්ලයින් ක්ලාස් එක පටන් ලෑස්ති කරලා තියෙන්නේ. ටිකක් පස්වරන පොඩක් වෙනස් ඇති. අමුතුම විදියක් ඇත්තේ ටිකක් මමත් කළු වෙලා පේනවා ඇති. මොකද මේ අලුත් තැනක ලෑස්ති කරලා දෙනවා. තව වැඩ ඉවර නැහැ. තව මේ ක්ලාසස් වල වැඩ කටයුතු කීපයක් කරන්න තියෙන නිසා ටිකක් මාව කළු වලට පේනවා ඇති. ඒක එච්චරම ගැටලුවක් කරගන්නට එපා. මේ වැඩසටහන කරන් යන්නයි තියෙන්නේ. හරි. මෙහා ගන්න ඔයාලා ඔන්ලයින් ක්ලාස් එකේ අපි වැඩ කටයුතු කීපයක් ඉවරගත්ත තරංග සහ ඒවා යෙදීම් කියන කොටස තරංගවල මුල් කොටස් ටික සාකච්ඡා කරලා අවසන් කරගත්ත අපි මේකේ විද්‍යුත් තරංග ශ්‍රේණිය ගැන පැහැදිලි කරා. මම පොඩ්ඩක් මතක් කරලා මෙතෙන් එන්න පොඩ්ඩක් කොමිට හරි අපි තරංග කොටස් තමයි සාකච්ඡා කරගත්තේ ඔක්කොම හැරෙන්න තරංගයක් කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කිරීමක් කරා ඊට පස්සේ උදේ ඔයාලට තරංග කියන මාතෘකාව මම පැහැදිලි කරා ප්‍රධාන කොටස් දෙකකට හඳුනා ගන්න පුළුවන් කියලා එකක් තමයි යාන්ත්‍රික තරංග කියලා ගත්තා තව ගත්තා විද්‍යුත් චුම්බක තරංග කියලා ගත්තා මෙන්න මෙහෙම තමයි ඔයාගේ මාතෘකාව ගත්තේ තරංග කියන මාතෘකාව එකක් ගත්තා යාන්ත්‍රික තරංග අනිත් එක විද්‍යුත් චුම්බක තරංග කියලා මාතෘකාව පැහැදිලි කරන ගත්තා මේකෙදි මේ යාන්ත්‍රික තරංග කොටස් දෙකකට වෙන් කිරීමක් කරනවා මෙන්න මේ විදිහට එකක් තමයි තීරයක් තරංග කියලා ගත්තා තව එකක් ගත්තා අන්වායාම තරංග කියලා ගත්තා හරිද බලගන්න අද දිනය තුල වාගේ මේ තරංග කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම අවසන් වෙලා යන කොටස. තේරෙනවද? මේ තරංග කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ පස්වෙනි එකකේ සාකච්ඡා කරන්න බොහෝ වෙලාවට 25 වෙනිදා පුළුවන් වුණොත් මම නිබන්ධන ටික ලැබෙන්න සලස්වන්නම් ඔයාලට. නැත්තම් 25 වෙනිදා පස්සේ රට ඊට පස්සේ අපිට ගන්න තමයි මේ නිබන්ධන ටික. මොකද ඒ වගේම ප්‍රශ්න පත්‍රයක් දැන් ලෑස්ති කරලා තියෙනවා. මොකද ප්‍රශ්න පත්‍ර හදලා තියෙනවා බෙදාගන්න විදියක් නැහැ. මම කොහොමද සිකුරාදා දවසේ හිස් කරගන්න කියලා. ඒ වගේම සවුන්ද දවසක් හිස් කරගන්න කියලා ලංකාවට ඔන්ලයින් පන්තිය පවත්වන්න ලෑස්ති කරලා තියෙනවා ලබන මාසේ මුල ඉඳන්. හරිද? ඒ වැඩ කටයුතු ඔක්කොම ටික මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. දැනට සෙනසුරාදා හවස 4:00ට පන්තිය පටන් ගන්නවා. සිකුරාදා හවස ප්‍රශ්න පත්‍ර පන්තිය ලෑස්ති කරලා තියෙනවා. 10 වසර 11 වසරේ රසායන විද්‍යා කොටස් ටික සෞන්දර්ය සාකච්ඡා කරන පන්තිය ලෑස්ති කරලා තියෙනවා. ඒ නිසා ඒක ලබන මාසේ මුල ඉඳන් තමයි වැඩසටහන දියත් වෙන්නේ ඔක්කොම. ප්‍රශ්න පත්‍ර පන්තිය පටන් ගන්න විදිහක් නැතුව ඉන්නවා ප්‍රශ්න පත්‍රය බෙදා ගන්න බැරුව අපිට. හරිද? ඒ නිසා ප්‍රශ්න පත්‍රය එක මේ ප්‍රශ්න පත්‍රය ඔයාලට අතට දෙන්න ඕනේ ප්‍රශ්න පත්‍රය කරන්න. දැන් මෙතන දැන් මට මෙහෙන ඔන්ලයින් එක දුන්නට වැඩක් වෙන්නේ නැහැ. ඔයාලට මොකද පිට අවුට් එක ගන්න ගියාම ලොකු ප්‍රශ්න ගන්න මුණ පානවා. හරිද? සර් සල්ලිත් යනවා ගන්න දිහාකුත් නැහැ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරි ඒ නිසා අපි එහෙනම් මෙතනින් මේ කොටස අද සාකච්ඡා කරලා අපි අවසන් කරන් යම්. ඊට පස්සේ අපි ඊළඟ කොටස් ටික සාකච්ඡාවට ගමු මේ විදිහට. එන්න මෙහාට යාන්ත්‍රික තරංග කොටස් දෙකකට වෙන් කරා තීරයක් තරංග සහ අන්වායම තරංග කියලා. එතකොට විද්‍යුත් චුම්බක තරංගයක් කියලා කියන්නේ සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග. මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග තමයි පැහැදිලි කරේ. හරිද? ඒ වගේම මේක ගමන් කරනවා 3 වැඩි කිරීම 10/8යි ms ශ්‍රේණියක. කාගේ වේගෙන්ද? ආලෝකයේ වේගෙන් ගමන් කරන මොනවද එහෙනම්? විද්‍යුත් චුම්බක තරංග. හරි. ඊට පස්සේ මේකෙන් පස්සේ යාන්ත්‍රික තරංග ගැන පැහැදිලි කරනවොත් එම තීරණ තරංගයක හැඩය මෙන්න මේ වගේ කියලා ඔයාලට පැහැදිලි කරා. හරිද? මේ එසවිච්ච ස්ථාන ශීර්ෂ කියලා කිව්වා. ඊළඟ පහත් ස්ථාන නිම්න කියලා ඔයාලට පැහැදිලි කිරීම කරා. මේ පෞද්ගලිකය පැහැදිලි කරපුවා. අන්වායම තරංගයක මොකද වෙන්නේ? අංශු ළඟින් පිහිනවා කොහොම ළඟින් ඊට පස්සේ ඈත් වෙනවා කොහොම. ආය ළඟින් පිහිනවා ආය ඈතින් පිහිනවා. මේ එකතු වෙච්ච ස්ථාන මම කියව මොනවා කියලාද? සම්පීඩන කියලා කිව්වා. සම්පීඩන ඈත් වෙච්ච ඒවා විරලන කියලා ඔයාලට පැහැදිලි කරා. හරිද? මෙන්න මේ කොටස් ටික පහුගිය සතියවල ඔයාලට පැහැදිලි කරලා අවසන් කරලා ඊට පස්සේ මම ලොකුවට පැහැදිලි කරන්න ගත්තා විද්‍යුත් චුම්බක තරංග ගැන පැහැදිලි කරන්න ගත්තා. මේ විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණිය ගැන පැහැදිලි කරනකොට විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණ සහ මොකද වෙන්නේ? අංශුව මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ
නැහැ කියලා වාර මම කිව්වා විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණ සඳහා අංශුවේ මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කිව්වා. ඊට අමතරව තව ඔයාලට පැහැදිලි කරා මේක ආලෝකීය වේගයෙන් සම්ප්‍රේෂණ වෙනවා කියලා. ඒ කියන්නේ ආලෝකීය වේගයෙන් 3 වැඩි කිරීම 18යි ms ශ්‍රේණික වේගයෙන් ගමන් කරනවා කියලා ඔයාලට පැහැදිලි කිරීම කරා. ඊට පස්සේ ඒ ගැන පැහැදිලි කරලා ඉවර කරලා ඊට පස්සේ ඔයාලට මතකද දන්නේ පාණම් කරගන්න කියලා ශ්‍රේණියක් දුන්නා. හරිද? ශ්‍රේණියක් දීලා ඊට පස්සේ එක් ශ්‍රේණියේ එක් තරංග වර්ගයෙන් කිරණ කාර්යයන් ටික මතක තියාගන්න කියලා කිව්වා. හරිද? ඒක කොටස කරලා අද තියෙන්නේ තරංග කොටසවල සුවිශේෂම කොටසක් ධොනිය පැහැදිලි කරලා ඉවරලා ප්‍රශ්න උත්තර ලියලා වැඩසටහන අවසන් කරන්නයි කියන්නේ. මෙන්න මම අර කිව්වා ශ්‍රේණිය. එකක් තමයි අන්තරීක්ෂ කිරණ. අන්තරීක්ෂ කිරණ ඊට පස්සේ යමා කිරණ X කිරණ පාරජම්බුල කිරණ ආලෝක කිරණ ආලෝක ඊට පස්සේ අදෝරක්ත ඊට පස්සේ සූක්ෂම ඒ වගේ මේකට කිව්වා ශුද්ධ තරංග කියලා කිව්වා. සූක්ෂම රේඩාර් කෙටි මධ්‍යම දිගු වන් විදුලි හෝ රූපවාහිනී මෙන්න මේ විදිහට මම ශ්‍රේණියක් පැහැදිලි කරා. මේකෙදි මම ඔයාලට කිව්වා මේ සෙට් එක මම තියාගන්න කියලා. ඒ කියන්නේ කොහොමද? අන්තරීක්ෂ කිරණ, ගාමා කිරණ, X කිරණ, පාරජාපුල කිරණ, ආලෝක කිරණ, අදෝරක්ත, සූක්ෂම රේඩාර්, කෙටි, මධ්‍යම සහ දිගු කියලා මේ ලොකු ශ්‍රේණියක් ගැන ඔයාලට පැහැදිලි කරා. හරිද? මේකේ තියෙන හැම තරංගයක්ම හැම තරංගයක්ම ගමන් කිරීම සඳහා සම්ප්‍රේෂණය සඳහා මොකද වෙන්නේ? අංශුමය මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා තමයි ඔයාලට මම පැහැදිලි කරේ. මේ හැම එකක්ම විද්‍යුත් චුම්බක තරංගයක් කියලා කිව්වා. ඒ කියන්නේ සම්ප්‍රේෂණ අංශුමය මාධ්‍යයක් කරන ඕන වෙන්නේ නැහැ. මේක විද්‍යුත් චුම්බක තරංගයක් කියලා කිව්වා. මේකේ පල්ලෙහාට යන්න මෙහාට එන්න තරංග ආයාමය වැඩි වීමක් වෙනවා. තරංග ආයාමය වැඩි වෙනවා. මෙහාට යන්න සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා කිව්වා. හරිද? මෙන්න මේ ටික ඔයත් එක්ක පැහැදිලි කරා. මේකේ පුතේ මේ ලක්ෂණ ටික එකින් එක. ඒ කියන්නේ මේ ශ්‍රේණිය හැම එක්කෙනාම කටපාඩම් කරලා තියෙනවා. ඒ වගේම මේක විශේෂත්වය තමයි මේ ශ්‍රේණියෙන් පිටත වගේ තරංගයක් ඇහුවොත් ඒ තරංගය අනිවාර්යයෙන් මොකද වෙන්නේ? යාන්ත්‍රික තරංගයක්මයි. තේරුණාද? මෙන්න මෙච්චරයි තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග සෙට් එකේ. මේ සෙට් එකෙන් පිට එකක්වත් විද්‍යුත් චුම්බක තරංග නැහැ. හැබැයි ඔයාගේ පටන් ගන්නෙ මෙන්න මේ ගැමා ඉඳන්. හරිද? හරි මම ඔයාට ස්ක්‍රීන් ෂෙයා එකක් දෙන්නම් අච්චු පොතේ පොඩ්ඩක් බලා ගන්න. මෙන්න මේ ශ්‍රේණිය තමයි ඔයාට පැහැදිලි කරන්න ගත්තේ. හරිද? බලන්න මෙන්න මේ ශ්‍රේණිය. තා චුට්ටක් වත් ලොක් කරලා පෙන්නන්න පුළුවන් මට. හරි බලා ගන්න අවස්ථාව මොකද්ද මේ තියෙන්නේ කියලා. මෙන්න මේ සෙට් එක බලා ගන්න හරියට. හරිද? මෙන්න උඩම තියෙනවා බලන්න ගැමා කිරණ ඊට පස්සේ x කියන තව පොඩ ලොක් කරලා ගමු. ඔයාලා අච්චුවතේ මම මේ ගත්තේ. මෙන්න ගැමා කිරණ, X කිරණ, පාරජම්බුල කිරණ, ආලෝක කිරණ, අදෝරක්ත කිරණ, ඊට පස්සේ සූක්ෂම කිරණ නැත්නම් ශුද්ධ තරංග, ඊට පස්සේ කෙටි, මධ්‍යම, දිගු ගුවන් විදුලි සහ රූපවාහිනී. බලන්න මේකේ උදාහරණෙම තියෙනවා. මේ ගැමා කියන මේ ලාංඡනය දකින්න හම් වෙනවා ගොඩක් වෙලාවට ස්පීතාලවල. හරිද? මේ ගැමා සංකේතය. ඒ ගැමා සංකේත ස්පීතාලවල දකින්න හම්බෙන්නේ මේ ගැමා කිරණ යොමු කරන ස්ථානයක්. විස බීජ විනාශ කරන්න. ඒ වගේම X කිරණ ඔයා දන්නවා. මේ X කිරණ මාංශ පේශි තුලින් ගමන් කරන්න හැකියාව ලැබුණාට හැබැයි අස්ථි තුලින් ගමන් කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා අස්ථියක් වෙන් වෙලා තියෙනවා. වෙන් වෙච්ච ස්ථානයේ මේ ගැමා කිරණ ගමන් කරලා අපිට බලා ගන්න පුළුවන් අස්ථිය පිළිලද නැද්ද කියලා. පාරජම්බුල් කිරණ එක දැකලා ඇති ඔයාලා. පාරජම්බුල් කිරණ මම පෙන්නන්නම් මේ වෝකියුම් නෝට් එකේම තියෙනවා. ඊට පස්සේ අදෝරක්ත කිරණ මෙන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එකේ. හරිද? ඕනෙම රිමෝට් එකක යන්නේ රිමෝට් එකේ තියෙන මේ අදෝරක්ත කිරණ. එතකොට මේ අදෝරක්ත කිරණ ඔයාලට බලා ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි දැන් රිමෝට් එකේ උඩ තියෙනවා LED බල්බ් එකක් නිකන් අර සුදු පාට බෝලයක් වගේ. හරිද? ඕක පත් වෙනවද කියලා බලා ගන්න ඔයාගේ ඇස් දෙකට පේන්නේ නැහැ. ඕක හොඳට පේනවා ෆෝන් එකේ කැමරා එක ඔන් කරන්න.
ෆෝන් එකේ කැමරා එක ඔන් කරලා මෙන්න මෙතන තියෙන රිමෝට් එකේ බල්බ් එකට යොමු කරලා බලන්න ලා රෝස පාටවලු දම් පාටේ බල්බ් එක පත්තු වෙනවා පේනවා. ඒ කියන්නේ මේ රිමෝට් එකේ බටන් එකක් ඔබනකොට මේ උඩ බල්බ් එක පත්තු වෙනවා කියලා පේන්නේ ෆෝන් එකට විතරයි. හරිද? ෆෝන් එකේ කැමරා එකෙන් බලා ගන්න පුළුවන්. එතකොට මේ තමයි මොකක්ද එහෙනම් අදෝරක්ත ඊට පස්සේ ශුද්ධ තරංග මයික්‍රෝවේව් oven එකෙන් තියෙන්නේ. හරි ඊට පස්සේ නම් මෙන්න බලමු අපි කොටස් ටික පැහැදිලි කරන් යන්න. මෙන්න බලන්න ගැමා කියන මම මෙන්න මේ ටික තමයි කොලයක ලියන්නයි කියලා කිව්වේ ඔයාලට. හරිද? බලන්න මේ කොටස් ටික භාවිතයට ගන්න අවස්ථා ටික. ගැමා කිරණ විකිරණශීලී මූලද්‍රව්‍යයන් මගින් නිකුත් කරන තරංග වර්ගයේ ගැමා කිරණ සංඛ්‍යාත ඉතා අධික වන අතර ඒවායේ අඩංගු ශක්ති ප්‍රමාණය ඉතා අධිකය. ඝන වාණයේ තහඩු කොන්ක්‍රීට් ආදී පවා විනිවිද යාමේ හැකියාව ගැමා කිරණ වලට ඇත. ගැමා කිරණ මගින් සජීවී සෛල විනාශ කරන බැවින් පිළිකා සෛල විනාශ ගන්න. ඔන්න ඉරිගහන ප්‍රශ්න අහන්න පුළුවන්. ගැමා කිරණ භාවිතයට ගන්නේ මොකටද කියලා ස්පිතාල වල ගන්නව වෙන මොනවා විනාශ ගන්න දෙනම් පිළිකා සෛල විනාශ ගන්න භාවිතයට ගන්නවා. හරිද? ඒ වගේම ආහාර සහ ශල්‍ය කර්ම සඳහා භාවිත කරන උපකරණ ආදිය ජීවාණුහරණය කිරීමට. එතකොට එනම් ඔපරේෂන් තීරස් වල මේ ගැමා ලකුණ දාලා තියෙන්නේ විස බීජ මොනවා කරන්නද එහෙනම් විනාශ කර දැමීමට තමයි. ඊට පස්සේ බලන්න X කිරණ මම ඔයාලට පැහැදිලි කරා. X කිරණ බහුලම යොදාගන්නේ ශරීර අභ්‍යන්තරේ ඡායාරූප ගැනීම සඳහාය. අපේ ශරීරයේ මුදු පටක හා X කිරණ මගින් පහසුවෙන් ගමන් කරන නමුත් අස්ථි හරහා ගමන් කිරීමේදී X කිරණ තීව්‍රතාව බොහෝ දුරට අඩු වේ. X කිරණ ජනනය ක්‍රියාත්මක කළ විට X කිරණ ඡායාරූප ගැනීමට පෙනීසින පුද්ගලයාගේ ශරීරයේ අදාළ කොටස් වලින් X කිරණ ගමන් කරයි. ඒ අනුව ශරීරයේ අභ්‍යන්තර ඡායාරූප ගැනීම අධික වශයෙන් X කිරණ වල නිරාවරණය වීම පිළිකා ඇති කරයි. ඔයාව X කිරණයක් ගන්න ගියාට පස්සේ X කිරණ ගන්න එක්කෙනා කියනවා ඒ X කිරණ අලවන තැන් ඒ ගන්න තැන් ටිකේ අර අලවන්න දෙනවනේ මේ කේබල් එකක් එක්ක මොකද වයර් එකක් එක්ක ඒක අපිටම අල්ල ගන්න කියලා කියනවා. මොකද එයාගේ එකට X කිරණ යන එක වළක්වන්න. එහෙනම් X කිරණ ගන්නවා එහෙනම් මාස් බේස් වලින් ගමන් කරන අස්තු වලින් ගමන් කරන්නේ නැහැ කියන එක පෙන්වන්න. හරිද? ඊට පස්සේ ගුවන් මගින්ගේ ගුවන් මලු සහ නැව් මගින් බාන් රැගෙන බහලු විවෘත නොකර පරීක්ෂා කිරීම සඳහා මොකද වෙන්නේ? X කිරණ භාවිතයට ගන්නවා. මේ X කිරණ භාවිතයට ගන්නවා එහෙනම් මොකද වෙන්නේ? බහලුන් පරීක්ෂා කරන්න. මෙන්න මම කිව්වේ නැහැ ඔයාට පාරජම්බුල කිරණ. පාරජම්බුල කිරණ වලට පුතේ හොඳම උදාහරණය තමයි වෙල්ඩින් කරන තැන. වෙල්ඩින් කරලා කියන්නේ ඕක දිහා බලන් ඉන්න එපා කියන වෙල්ඩින් කරන තැන්වල. ඇයි? මේ පාරජම්බුල කිරණ ඇහැට අධික ලෙස විස සහිත නිසා. බලන්න එහෙනම් පාරජම්බුල යනු ජම්බුලයට ඉහළින් පිහිටි යන්නයි. ජම්බුල දම් යනු දුෂ්‍ය ආලෝකයේ සෑදී ඇති වර්ණ හතක සංඛ්‍යාතයේ වැඩිම වර්ණය වන පාරජම්බුල කිරණ ජම්බුල වර්ණයට වඩා ඉහළින් සංඛ්‍යාත පරාසයට අයත් මිනිස් ඇස සංවේදී නොවන කිරණ වර්ගයකි. මිනිස් ඇසට නොපෙනුනද මීමැස්සන් වැනි කුමීන්ට පාරජම්බුල කිරණ සඳහා සංවේදී බව සොයාගත හැක. පුතේ ඉරිගහන ප්‍රශ්නයක් ඇහුවා පාරජම්බුල කිරණ මිනිසාට සංවේදී නොවුනට සංවේදී වෙන්නේ කාටද කියලා අහලා තිබ්බා. ඒකේ දුවා හොඳට මත් තියාගන්න මීමැස්සා කියන උත්තරේ. එහෙනම් පාරජම්බුල කිරණට සංවේදී වෙන කවුද එහෙනම් මීමැස්සන් සංවේදී වෙනවා. හරිද? ඊට පස්සේ මෙම කිරණ මගින් මෙන්න බලන්න මිනිස් සිරුරේ විටමින් D නිපදවන්න. මිනිස් සිරුරේ විටමින් D නිපදවන්න අත්‍යවශ්‍ය වන සාධකයක් තමයි මොකක්ද එහෙනම් මේ කියන පාරජම්බුල කිරණ. හරිද? ඒ වගේම බලන්න රෝහල් වල විස බීජ විනාශ කිරීමට පාරජම්බුල කිරණ භාවිත වේ. සමහර රසායන ද්‍රව්‍ය පාරජම්බුල කිරණ වල නිරාවරණය වූ විට දිලිසීමක් ඇති වේ. බැංකු වැනි ආයතන වල මුදල් නෝට්ටු වල ඇති රහස්‍ය සංකේත පරීක්ෂා කිරීමට මෙම සංසිද්ධිය භාවිතයි. සමහර රේසෝදන කුඩු වර්ග මෙවැනි රසායනික වර්ග එකතු කරයි. එවැනි කුඩු භාවිත කර සේදු රෙදි ඉරිවෙඩිනාවන්‍ය වූ විට බැබලීමක් දැකිය හැක. ඔන්න එතකොට එනම් මේ කියන පාරජම්බුල කිරණ ගැන පැහැදිලි කිරීම කරා. මෙන්න බලන්න අදෝරක්ත කිරණ. හරිද? මේක බලන්න දුෂ්‍ය ආලෝක පරාසයේ රතු වර්ණයට පහළින් සංඛ්‍යාතයේ සහිත අපේ ඇසට නොපෙනෙන පරාසයකී අදෝරක්ත කිරණ. රත් වූ වස්තු වලින්. එතකොට එහෙනම් මෙන්න බලන්න අදෝරක්ත කිරණ නිකුත් වෙන්නේ රත් වෙච්ච වස්තු වලින්. හරිද? මෙම කිරණ අපේ සව මත වැටෙන විට උණුසුම් බවක් දැනීම නිසා අදෝරක්ත කිරණ බොහෝ විට තාප විකිරණ ලෙස හඳුන්වනවා. එතකොට එහෙනම් රස්නයක් තියෙන රතු පාට වර්ණයක් තියෙන මොනවලද එහෙනම් මෙන්න මේ කියන අදෝරක්ත කිරණවල. අපේ ශරීරයේ අදෝරක්ත තරංග පිට කෙරේ. ශරීර අවයව වලින් පිට කෙරෙන තාපජ තරංග ඇසුරෙන් තාපජ
ඡායාරූප ලබා ගැනීම මගින් එවැනි රෝග හඳුනාගත හැක. හරිද? එතකොට ඒ වගේම මෙන්න කියලා දෙන අවස්ථාව. මම කිව්වා දුරස්ථ පාලකවල සිට රූපවාහිනී යන්ත්‍ර දක්වා සංඥා යැවීමට භාවිත වන්නේ අදෝරක්ත කිරණයි. ජංගම දුරකථනවල සහ පරිගණකවල අඩංගු කැමරා බොහෝමයක අදෝරක්ත කිරණ වලට සංවේදී වේ. භෞතික චිකිත්සක ප්‍රතිකාරක්‍රම සඳහා අදෝරක්ත කිරණ භාවිත වේ. මම ඔයාලට කිව්වා ආයෙ පාරක් මතක් කරන්නම්. රිමෝට් එකේ කෙරවලේ මේ රිමෝට් එකේ මෙන්න මේ ඉස්සරහා කෙරවලේ තියෙනවා පොඩි LED බල්බ් එක වගේ එකක්. මේක පත් වෙනවා දකින්න හම්බෙන්නේ නැහැ අපිට. ඒ වුණාට මේක පත් වෙනවා. මේක බලා ගන්න පුළුවන් අපිට කොතනද එහෙනම් විශේෂම ස්ථානයක්. හරිද? විශේෂම ස්ථානය තමයි කොහෙද එහෙනම් ඔය කියන හෑන්ඩ් ෆෝන් එකේ කැමරා එක ඔන් කරලා වෙලා මේ රිමෝට් එකේ බටන් ඔබන්න කැමරාවේ තිරයෙන් බලන්න මේ බල්බ් එක ලා රෝස පාටුළු ගම් පාටකට පත් වෙනවා දකින්න හම්බ වෙනවා. හරිද? ශුද්ධ තරංග කෙනෙක් ඔන්න පැහැදිලි කරා. මොකද මේ ගිය සතියේ මම මේක රූපේ තිබුණේ නැහැ මට ඔයාලට දාලා පෙන්නන්න. මයික්‍රෝවේව් අවන් වලින් මොකද වෙලා තියෙන්නේ මේ දේ දකින්න හම්බ වෙනවා. මයික්‍රෝවේව් අවන් වල විශේෂත්වය තමයි පුතේ ප්ලාස්ටික් කෝප්පයක් පවා මේක රත් කරන්න පුළුවන් උණු වෙන්නේ නැහැ. හරිද? මේකේ ඔය කඩේ තියෙන ප්ලාස්ටික් කෝප්පයක් අරගෙන අපි හිතමු කෝපය ඇතුලේ දාලා තියනවා කියලා හරි පරිප්පු දැම්ම ගන්නකො ප්ලාස්ටික් කෝප්පෙට පරිප්පු දාලා ඉවරලා පරිප්පු යු පරිප්පු එක රස්බිනින් කන්න ඕනේ අපිට. ටංගල මේ අවන් එක ඇතුලේ තියලා මේ ටයිම් එක දුන්නා පස්සේ මොකද වෙන්නේ ප්ලාස්ටික් කෝප්පෙ උණු වෙන්නේ නැතුව ඒ මයික්‍රෝවේව් ඉතාමත්ම කුඩා අංශු අන්නේ අංශු මයික්‍රෝවේව් අංශු වලින් ගිහිලා මොකද වෙන්නේ පරිප්පු රත් කිරීම කරනවා. මෙන්න මේක තමයි දකින්න හම් වෙන්නේ සුද්ධ තරංග කියලා. හරි ඒ නිසා මම මේ ස්ක්‍රීන් ෂෙයා එක පොඩ්ඩක් මෙතනින් මම අයින් වෙනවා. හරිද? හරි. ඔන්න ඔය ටික තමයි එනම් මේ විද්‍යුත් චුම්බක තරංගවල ඔයාලට පැහැදිලි කරන්න ඉතුරු වෙලා තිබ්බ කොටස් ටික. හරිද? මේ ටික එනම් මම ඔයාලට පැහැදිලි කරලා අවසන් කර ගත්තා. මම හිතනවා මේකේ ඔය මම කිව්ව භාවිතයට ගන්න අවස්ථා ටික උදාහරණ ටික හරියට ලියන්න ඇති කියලා විශ්වාසයක් තියෙනවා. හරිද? ඒ ටික නැතුව අපිට කරගෙන යන්න බෑ. ඒ ටික හොඳට මත තියන්න ඕනේ. අන්තරීක්ෂ කියන්නේ මොකක්ද? ගැමා කිරණ කියන්නේ මොකක්ද? එක්ස් කිරණ මොකක්ද? පාරජම්බුල කිරණ, ආලෝක කිරණ ප්‍රයෝජන, අදෝරක්ත වල, සූක්ෂම වල, රේඩාර් වල මේ ප්‍රයෝජන ටික අචුපොතෙන් පොඩ්ඩක් බලලා හරි ගස්ස ගන්න. ඒක මහා ලොකු දෙයක් එහෙම නෙමෙයි. හරි. දැන් එහෙනම් එන්න ඔය කොටස් ටික එහෙනම් පැහැදිලි කරලා අපි අවසන් කරගත්තා. ප්‍රශ්න අංක චුට්ටක් ඉන්න 11 වෙනි එක අපි කරාද දන්නේ නැනේ. පිටු අංක 6 11 වෙනි ප්‍රශ්නේ කරාද? මට ටක් ගාලා කවුරු හරි මෙසේජ් එකක් දාන්න පිටු අංක 6 11 කරාද කියලා. බලා ගන්න පුළුවන් මෙසේජ් එකක් දාලා මට කෙනෙක් ඔව් නිතිල බලා ගන්න පුළුවන්. හරි මම ටක් ගාලා කියන්නේ මේ පිටු අංක 6 11 වෙනි ප්‍රශ්න උත්තර ලියලා දන්නේ නැහැ. දසුනි මට මෙසේජ් එක ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. 11 වෙනි ප්‍රශ්නේ ලියුවා සර්. ඔව් ඊට පස්සේ නැත්te කරන්න දෙන්නේ කීයද දසුනි? 12 වෙනි ප්‍රශ්නේ නං සර්. රයිට් හරි. එහෙනම් හොතන තියෙන්නේ 12. බලන්න මෙන්න මෙතන. මම ඕක පන්ති නතර කරද්දි මට මතකයි කිව්වා කාමරයක් ඇතුලේ සිද්ධියක් ගැන මම කිව්වා. හරිද? එන්න මෙහාට. මොකද මේ මෙතනින් එහා පාඩම් වලට ටිකක් ලොකු බෝඩ් එකක් ඕනේ. හරිද? ඔයාලට පේනදී ලොකු බෝඩ් එකක් මම හරියට මෙතන ඉඳන් අර අහලට දිගයි. මේ වගේ දෙගුණයක් දිගයි. මෙච්චර උසයි. ලොකු බෝඩ් එකක් මෙතන හයිගසලා දෙන්නේ. මොකද මේ දැන් ගණන් හදන්නයි මෙතන එහා කොටස් වල ලොකු බෝඩ් එකක් ඕන නිසා තමයි මේ ස්ථානයම මාරු කරලා තියෙන්නේ. හරිද? ඒ නිසා චුට්ටක් කරවල ඇති. මොකද මේ තාම ෆ්ලෑෂ් ලයිට් එක හරි ගස්සලා බලනවා. ඊයේ තමයි මේ ටික මිච්චෝ ඉවර කරගත්තේ. ඒ නිසා ඔබට මම කෝ සජීවී ලස්සන මේ බෝඩ් එක සමහර මාරු වෙයි. ලස්සන රූප දින බෝඩ් එකක් එක්ක වෙයි වලට. මොකද මේ දැන් ආයේ සජීවී පන්තියක් කරන්න තියෙන දවසක් ආයේ පේන තෙක් මානෙක නැහැ. මම හිතන්නේ මේ සාමාන්‍ය පෙළ විභාගයේ සහ උසස් පෙළ විභාගයේ ගැන මම අහගෙන ගියේ GPS මහත්තයා කියනවා තීරණයක් ගන්නවා කියලා. ඒ කියන්නේ බොහෝ දුරට ටිකක් එහාට යන ලකුණක් වගේ කියනවා ගතියක් තමයි පේන්න තියෙන්නේ. ජනමාය වලට එහාට යයි දන්නේ නැහැ. හරිද? ඒ නිසා අපි වැරදි කරගන්න තමයි අපේ තියෙන යුතුයකම. හරිද? Tamanට තියෙන පහසුකම් වලින් හැබැයි එකක් තියෙන්නේ 9 වසර ළමයි ප්‍රශ්න කර අහනවා WhatsApp එකේ හරියට ප්‍රශ්න අහනවා 10ත් අහනවා 11 ඔයාලගේ තමයි මේ අඩුපාඩුව තියෙන්නේ. හරිද?
පුතේ අපෙන් ප්‍රයෝජන ගන්න. මොකද අපි උසස් පෙළ අයියලා අක්කලාට මේ දවස්වල මහන්සි වෙනවා. ඔයාලට වැඩි මහන්සි වෙනවා උසස් පෙළ අයියලා අක්කලාට. ඒගොල්ලන්ගේ වැඩ කරන ගමන් තමයි ඔයාලත් මේ වැඩ ටිකම කරන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ, මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අහන්න. ඒක හිතේ තියන් ඉන්න එපා. ටක්කර නිතිරලා හැම කීප දෙනෙක් අහනවා මේ විතර වෙන කවුරුවත් නම් අහන්නේ නැහැ. හරි ඊට මෙහාට මම ගන්නම් කාමරයක් මෙන්න මේ වගේ. මෙන්න ගයක් තියෙනවා. හරිද? මේ ගෙදර මේ දොර. හරිද? මෙතන හිතන කාමරයක් තියෙනවා කියලා. මේ කාමරයේ වහණයෙන් බලපුවහම පේන විදිය. මෙතන ඉඳන් මෙතන තියෙන දුර ප්‍රමාණය මම ගන්නවා මීටර 5ක් කියලා. මීටර 5යි. හොඳට බලන්න තේරුම් ගන්න. ඊට පස්සේ මෙතන ඉන්න මිනිස්සෙක්, මෙතන ඉන්න එක්කෙනෙක්. හරිද? යම් සද්දයක් නිකුත් කරන නුන. හරිද? මේ කාමරේ මොකවත් නැහැ. මේ නිකුත් කළ ශබ්දය මෙයාට මොකද වෙන්නේ? නැවත ඇසෙනවා. හරිද? එයා නිකුත් කරන ශබ්දය එයාට ආය පාරක් ඇසෙනවා. හරිද? අපි මේක සාමාන්‍යයෙන් කියන මොකක් කියලාද? හොඳට අහගන්න. දෝංකාරය කියලා. අපි නිකුත් කරන ශබ්දය අපිට ආය පාරක් ඇහෙන එක අපි කියනවා දෝංකාරය කියලා. හැබැයි විද්‍යානුකූලව දෝංකාරය කියන්නම් මේ වස්තුවත් මේ ප්‍රභවයත් අතර දුර මීටර 17ක්වත් තියෙන්නට ඕනේ. දෝංකාරය සහ මීටර 17යි. මෙතන තියෙන්නේ මොකක්ද එහෙනම්? මීටර 5යි තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ මෙතන නිකුත් කරන ශබ්දය මෙතන බිත්තිය වැදිලා ආපහු මෙතෙන්ට ගමන් කරන එක. මේකට කියනවා හොඳට අහගන්න ධ්වනි පරාවර්තනය කියලා. ධ්වනි පරාවර්තනය. එතකොට එහෙනම් ධ්වනි පරාවර්තනය කියලා කියන්නේ එකක්, දෝංකාරය කියලා කියන්නේ එහෙනම් තව එකක්. දෝංකාරය කියන්නේ තව එකක්, ධ්වනි පරාවර්තනය කියලා කියන්නේ එහෙනම් තව එකක්. එහෙනම් දෝංකාරය ඇති වෙන්න නම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ වස්තුවේ ඉඳන් හරිද? මම රූපේ මේ පැත්තේ ඉඳින්න ඉඳ දිනා බෝඩ් එකේ යවලන්නේ නැහැ. මෙන්න නිරීක්ෂකයෙක් ඉන්නවා. මෙයාගේ කටින් නිකුත් වෙන ශබ්දය මීටර 17ක් යන්න ඕනේ. මීටර 17ක් යන්න ඕනේ. මීටර 17ක් ගියොත් මේක තමයි මම කියන්නේ දෝංකාරය කියලා. ඔන්න දෝංකාරය. හරිද? දෝංකාරය වෙන්න මීටර 17ක් තියෙනවා. එහෙනම් මෙතන තියෙන මීටර 5යි මෙතන තියෙන මොන වර්තනයක්ද එහෙනම් ධ්වනි පරාවර්තනය. අපි වරද්දලා තේරුම් ගන්න දිනවා. දැන් මේකේ දැන් මේ ඉන්නේ වෙනදට ඔන්ලයින් කරන ක්ලාස් එකේ වෙන ක්ලාස් එකක්. අපි වෙන කාමරයක් අපල ඇක්සස් කරලා ගත්තා. ඔය පරණ වරුදාල් ටික ගස්පස් කරලා හරි ගස්ස ගත්ත මේකේ. මේක ටිකක් ලොකු ආම්බරයක්. අර වෙනද ඔන්ලයින් කරන ක්ලාස් වල වැඩි ටිකක් මේක ලොකුයි. හරිද? ඇයි ලොකුවට ගන්න හේතුව තමයි මොකද වෙන්නේ? මේ බෝඩ් එක සකස් කරගත්තා. මේකේ බඩු වගේ තමයි මේ ඩෙස්ක් පම්ප් වගේක් තියෙනවා. මේ ටික තියෙන නිසා ඔයාට මේ මගේ හඬේ ආය පාරක් සද්දය හෙන්නේ නැහැ. තේරුණාද? මම මේක ඩෙස්ක් පම්ප් ටික අයින් කරලා මේ තියෙන ඔක්කොම අයින් කරලා සුද්ධ පවිත්‍ර කරලා මේ ලැප් එක තියෙන මේසේ කැමරා එකයි මේ ෆ්ලෑෂ් එක විතරක් තිබ්බනම් මම කතා කරන එක ආය පාරක් මට ඇහෙනවා. දැන් ඔක උදාහරණයක් විදියට කියන්නම්කො මේ දැන් ඔය සමහර තැන්වල පොදිනාදේ කියන එකම නෙමෙයි මම කතා කරලා ටිකක් කියලා කියනකොට ඒ සත්‍ය මට ආය ඇහෙනවා. අපි ඕක සාමාන්‍යයෙන් කියන්නේ දෝංකාරය කියලා. හැබැයි පුතේ දෝංකාරය වෙන්න මේ මය කටහඬ ඔය බිත්තියත් අතර දුර ප්‍රමාණය මීටර කීයක් වෙනවද? 17ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන මේ ඉඳන් කෑ ගහන එක බිත්තිය වෙලිලා ආයෙමට හෙන්න මීටර 17ක් තියෙනවා. ඊට අඩුව මට ශබ්ද ඇහෙනවා මේ තියනවා මේ තියෙන්නේ දෝංකාරයේ මේ මොන පරාවර්තනයද නම් ධ්වනි පරාවර්තනය. හරිද? හරි. එහෙනම් අපි යම් පිටු අංක 6 ප්‍රශ්න අංක 11ට අපි උත්තරේ දුන්නා. 11ට එක ධ්වනි පරාවර්තනය කියලා කිව්වා. ඊට පස්සේ යන්න තියෙන්නේ ඒකේ රූපයක් ඇඳ ගන්න තියව රූපෙත් ඇඳ ගන්න ඇති 12 වෙනි එක යම්. ධ්වනි පරාවර්තන නිසා ඇතිවන සංසිද්ධි දෙකක් සඳහන් කරලා ලියන්න. එකක් ගන්න පුළුවන් දෝංකාරය ඇතිවීම ප්‍රතිනාදය ඇතිවීම. 12 වෙනි එකට උත්තරය ධ්වනි පරාවර්තන නිසා ඇතිවන සංසිද්ධි දෙකක්. එකක් දෝංකාරය ඇතිවීම ප්‍රතිනාදය ඇතිවීම. දොළොස්වෙනිකට දෝංකාරය ඇතිවීම ප්‍රතිනාදය ඇතිවීම. දෝංකාරය ඇතිවීම ප්‍රතිනාදය ඇතිවීම. දෝංකාරය ඇතිවීම ප්‍රතිනාදය ඇතිවීම.
ඊට පස්සේ අපේ කණෙහි ධ්වනි 13 වෙනි එක දෝංකාරය යන කුමක්ද? අන්න දෝංකාරකයෙන් ලියමු එහෙනම්. ධ්වනි තරංගයක් ගමන් කර ධ්වනි තරංගයක් ගමන් කර ධ්වනි තරංගයක් ගමන් කර බාධකයක වෙදී පරාවර්තනය වී බාධකයක වෙදී පරාවර්තනය වී පැමිණ එම ශබ්දයේම ඇසීම දෝංකාරයයි ඊට පස්සේ 14 වෙනි එක අහලා තිනවා අපේ කනෙහි ධ්වනි සංවේදකය රඳා පවතින කාලය කොපමණද? අපේ කන ඇතුලේ ශබ්දය තියෙන පුතේ තප්පරයකින් 10න් එකයි. මේක මෙහෙම ලියවනම් හරි. තප්පරයෙන් 10න් එකයි. කන ඇතුලේ ශබ්දය තියෙන තප්පරයෙන් 10න් එකයි. මම ඉන්නේ 14 වෙනි ප්‍රශ්නේ. තප්පරයෙන් 10න් එකයි. අන්න 15 වෙනි එක අහලා තියෙනවා දෝංකාරයක් ඇසීම සඳහා ශබ්දය නිකුත් කරන ස්ථානයත් බාධකයක් අතර තිබිය යුතු අවම දුර කොපමණද? කියන්න මීටර 17යි. 17යි m. දෝංකාරය තියෙන මීටර 17ක් අවශ්‍යයි. මීටර 17ක් අවශ්‍යයි. ඔයාලා අනිත් විෂයන් ටික බලා ගන්න විද්‍යාව විෂය මම බාර ගන්නවා. ආයෙත් ටිකට බය වෙන්න දෙයක් නැහැ. මම කරන්න ඕන වැටික් මම කියන්නම්. ඒ නිසා තම තමන් මගේ විදිහ වැටික විද්‍යාව විෂය කරන්න යන්න පස්ව මතර ටික තමයි මට බෙදා ගන්න මේ ගැටලුව තියෙන්නේ. බෙදාගත්තොත් පස්ව මතර පන්ති අරන් යන්න පුළුවන්. ඊට සමුදට රසායන විද්‍යාව කොටස් ටික දිගටම අරන් යනවා. මම මේ ගැන විස්තර ඊට පසුව සාකච්ඡා කරන්න කොහොමද මොකද කරන්නේ කියලා වෙලා. හරි. යම් 16 වෙනි ප්‍රශ්නය. හරිද? ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. බලන්න මේකේ තියෙනවා කන්දකට තරමක් ඈතින් සිට පත්තු කරන රතිඤ්ඤාකරලක හඬෙහි දෝංකාරය ඇසීමට තප්පර 5ක් ගත විය. කන්ද සහ රතිඤ්ඤාකරල පත්තු කරන ස්ථානය අතර දුර කොපමණද අහලා දෙනවා. අයියෝ ලේසි. මේකේ අහලා තියෙන්නේ මොකද්ද අපේ? වේගය සමානයි දුර බෙදීම කාලය. බොහොම සරල ප්‍රශ්නයක් මේ අහලා තියෙන්නේ. ඊට පොඩ්ඩක් බෝඩේ මකා ගන්නවා. හරි මේ කියම් අවම දුර කොපමණද කියලා අහලා තියෙනවා. දුර ප්‍රමාණයක හරි. ඊට පස්සේ ගාණක් තියෙන්නේ. මේකේ තියෙනවා ධ්වනි ප්‍රවේගය 330යි ms ශ්‍රේණියක. ඊට පස්සේ තියෙනවා මොකද? දෝංකාරය සඳහා ලියන්න එපා. දෝංකාරය සඳහා කාලය තප්පර 5යි s. හරිද? තප්පර 5ක් කියලා දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් දුර ප්‍රමාණය
දුර ප්‍රමාණය හොයන්න පුළුවන්. දෝංකාරය කියලා තියෙන්නේ මෙතන මේ මීටර 17ක් මම ගන්න හදන්නකෝ. දුර ප්‍රමාණය ගත්තේ ඇකි ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. විස්ථාපනය බෙදීම කාලය. එතකොට විස්ථාපනය කියන්නේ දුර ප්‍රමාණය. විස්ථාපනය සමානයි ප්‍රවේගය වැඩි කිරීම කාලය. ප්‍රවේගය යනවා 330යි ms ශ්‍රේණියක කාලය තප්පර 5ක් වෙනවා. උත්තරේ වාට වැඩි කරොත් එනවා 825ක් වෙනවා. අනේ 1650ක් වෙනවා. හොඳට බලා ගන්න මේ කියන එක. හරිද? මේ ගානේ පොඩි අවුලක් තියෙනවා. හොඳට බලා ගන්න කියන එක. දෝංකාරය කියලා කියන්නේ දැන් හිතලා බලන්න මෙන්න පුද්ගලයෙක් ඉන්නවා. හරිද? මේ තමයි පරාවර්තන දෘෂ්ටිය. මෙයාගේ කටහඬ මෙයාගේ වැදිලා ආපහු මෙයාට එන්න ඕනේ. හොඳට බලන්න මේ කියන කතාව. මෙහෙම ඉස්සරහට ගිහිල්ලා ආපහු එන්න. මේ දෙකම සඳහා ඔයාලට ගත කරන දේ තප්පර 5ක්. හරිද? එතකොට එහෙනම් මේකෙදි අහලා තියෙන්නේ විස්ථාපනය. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දුර තමයි අහලා තියෙන්නේ. මේ විස්ථාපනය තමයි අහලා තියෙන්නේ. එතකොට විස්ථාපනය ගණනය කරන්න ඉස්සරහට ගිහිල්ලා ආපහු වැඩ තමයි ගත කරන්නේ තප්පර 5ක්. තේරෙනවද? තප්පර 5ක් කරන ඉස්සරහට ගිහිල්ලා ආපහු වෙන්න. ඒක තමයි මම මෙතන දැම්මේ. කාලයකට ඉස්සරහට ගිහිල්ලා එන්න. හැබැයි ඇත්තටම වෙන්නේ මොකද්ද? මේකෙන් 1650න් කොච්චරද කියන්නේ? භාගයක් වෙන්නේ. ඒ භාගයක් වෙන්නේ හේතුව ඉස්සරහට යනවා ආපස්සට එනවා. මේ දෙකම සමයි තප්පර ගියක් කියලා තියෙන්නේ 5ක් මේ දාලා තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා මේක දෙකෙන් විතර උත්තරයක් වාට හම්බ වෙනවා 825 මීටර. එහෙනම් දෝංකාරය වෙලා තියෙන්නේ මෙතන ඉඳන් මේ පෘෂ්ඨයට දුර කොච්චරද? 825යි. කටහඬ ගියා මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා ආයෙ මෙච්චරක් ආව කොච්චරද? 1650. එතකොට 1650 ගියාට දෝංකාරය සඳහා කොච්චරද? එකෙන් භාගයයි තියෙන්නේ. හරිද? භාගයයි තමයි මේකෙන් දක්වලා තියෙන්නේ. ඇයි දෝංකාර මේ ඉස්සරහට යවිලා ආපහු වෙන තමයි 1650ක් තියෙන්නේ. ඉස්සරහට යන්න විතරක් කොච්චරද? මේකෙන් භාගයයි. හරිද? එතකොට එහෙනම් සර් ඔයාමට කිව්වේ මේ මීටර 17 කතාව මොකද්ද මේ? උදේ දෝංකාරය සඳහා උතර අහගන්න දෝංකාරය සඳහා මෙන්න දුර. මොන දුරද? අවම දුර තමයි මීටර කොච්චරද? 17ක් කියලා ගන්න. එතකොට අවම දුර මීටර 17යි. මීටර 16.9ක් කියලා කිව්වොත් ධ්වනි පරාවර්තනයක්. දෝංකාරයක් හැව නෙමෙයි. දෝංකාරයට අවමයේ මීටර 17ක් වුණේ 18ට වඩා වැඩි වුණා කියලා කියන්නේ ප්‍රශ්නයක් නැහැ. හරියට හදාගන්න ගාන. එතකොට මේ 1650 දෙකෙන් බෙදෙන්නේ මොකද? ඉස්සරහට ගිහිල්ලා ආපහු වෙන්න තමයි මේ 5ක් ගත්තේ. ඒකයි. දාගන්න ටක් කරලා. මේ මේක නැතිවත් කමන්නේ නැහැ. මේක කරන්න ඕනේ නැහැ. දාගන්න ටක් කරලා ලිව්වත් කමන්නේ නැහැ. 17 වෙනි ප්‍රශ්නෙට. ඔන්න ඔබ තමයි දෝංකාරය හොයනකොට අනිවාර්යයෙන්ම ලැබෙන උත්තරේ දෙකෙන් බෙදන්න කල්පනාවෙන් තියෙන්න ඕනේ. දසුනි හරියට ගයිනි තේරෙනවද ගයිනි? ගයිනි ඔව් සර්. ඔව් නේ හරිනේ. හරි. මේ පල්ලෙහා පේන්නේ නැනේ. සෙන්දාන 825යි මීටර කියලා දාන්න. 825 මීටර. එතකොට දෝංකාරය වෙන අවම දුර තමයි මීටර කොච්චරද? 17ක් ඕන වෙන්නේ. ඊට වඩා වැඩි වුණා කියලා කියන ප්‍රශ්නයක් නැහැ. අපිත් මේ නිට්ටුව පැත්තම කළු කරලා දෙන සමහර වාරයක් පැති වල වහිනවා ඇති, හයියෙන් පුරනවා ඇති. ගැටලුවක් තියෙනවා නම් ඕෆ් වෙන්න ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් එක දානවා ගෲප් එකට. හරියට බලලා හරි ගස්ස ගන්න 1650 17 වෙනි එක යන්න. ඔන්න 17 වෙනි ප්‍රශ්නේ ආය ගානක් තියෙන්නේ. බලන්න. මුහුදුපත් වූ නැවක් සුන්බුන් සෙවීමේ පරීක්ෂණයකදී නැවක සිට නිකුත් කරන ලද හඬ දෝංකාරය ඇසීමට තප්පර 1.5ක් ගත විය.
සුන්බුන් ඇත්තේ මුහුදේ කොපමණ ගැඹුරින්ද ගණනය කරන්න. හරිද? මේකේ දීලා තියෙනවා එහෙනම් කොච්චර දුර ප්‍රමාණය. හරිද? ඊට පස්සේ අර විදිහම තමයි එහෙනම් තත්පරයකදී ගමන් කළ මේකේ දීලා තියෙනවා ධ්වනි ප්‍රවේගය කොච්චරද 1500යි ms වින එක. හරිද? ඊට පස්සේ දෝංකාරය සඳහා කාලය. එතකොට කාලය ගිහිල්ලා එන්න කාලය මේ තියෙන්නේ කොච්චරද? 1.5යි තත්පර. ඊට පස්සේ ගත්ත හැකි විස්ථාපනය 1500යි ms වින එක. ඊට පස්සේ එසීමර විස්ථාපනය සමානයි ප්‍රවේගය වැඩි කිරීම කාලය. ප්‍රවේගය කොච්චර මේකේ 1500යි ms වින එක. කාලය තත්පර 1.5යි. ඊට පස්සේ මේ ලැබෙන උත්තරය කීයෙන් බෙදන්න ඕනේද? දෙකෙන් බෙදන්න. ඇයි දෙකෙන් බෙදන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ s අකුර සමාන කට්ටෙන් පරිලෝගණි. හරිද? ඇයි දෙකෙන් බෙදන්න හේතුව 1.5 කියලා කියන්නේ ගිහිල්ලා එන්න තමයි 1.5. හරිද? ඒ නිසා ඒකේ භාගය උත්තරේ හම්බෙලා මේකේ 2250 බෙදන්න ඕනේ කීයද? දෙකෙන්. එතකොට උත්තරේ හම්බෙනවා කීයද? 1125යි. හරිද? හරි. එතකොට උදේ මේක දෙකෙන් බෙදන්නේ මොකටද? මේ කාලයේ තියෙන ඉස්සරහට ගිහිල්ලා ආපහු එන්න ඕන නිසා. අදකට ටක් ගාලා ගන්න. මේක 17 වෙනි ගාන 17. වෙනි එක. ඔය ඩියුට් එක ගන්න බැරි හැද මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් කෙලින් මට කෝල් එකක් දෙන්න. පන්තියේ නෑවිදින් ඉන්න එපා. ඊළඟට මොනවා හරි ප්‍රශ්න දුක කතා කරලා කියන්න. මොකද අපි ඔක්කොම මිනිස්සු මේ දවස්වල තියෙන අපහසුතා ගැටලු ඔක්කොම දන්නවා. මොකද අපිට දේවල්ම තියෙනවනේ. ඒ නිසා මොකද ඕ ලෙවල් ලියන්න ආයෙ දවසක් ඉන්නේ නැහැ. ඒ නිසා ඕ ලෙවල් ලියන්නේ ජීවිතේ එකපාරයි. ඒ නිසා අපෙන් උදව් අරගෙන වැඩේ කරගෙන මොනවා හරි ප්‍රශ්න කතා කරලා කියන්න. අපි ඔක්කොම මිනිස්සුනේ. ප්‍රශ්න තිබ්බොත් කතා කරලා එදා මේ ආන්න ගෲප් එකට දාද්දී ගියා ගන්න. ඔව් මේ එතන තුෂාර අයියා හිටියේ නෑ අර චලකලෑගේ ගායින්නේ එතනින් ටියුට් එක දුන්නේ පස්සේ එන්න කිව්වා. හරි ඔය පොඩි ගැටලු තියෙනවා ඉතින් චුට්ටක් යන් කොහොම තරහ ගන්න එපා. අපි මේ ටික හරි ගස්සමු ඉස්සරහට අපි තුෂාර අයියත් එක්ක කතා කරලා බලලා ඒක හරි ගස්සගමු. ඒ වගේ මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් මට කතා කරලා කියන්න මම කොහොමද ගෙදරට ගෙන් දෙන්න ටියුට් එක. කොහොම හරි මහන්සිය වැටි කරගන්න තියෙන මේ ලැබෙන දෙන කාලය අනුව හරි යම් ඊට පස්සේ 18 වෙනි ප්‍රශ්නයට යම් 18 ධ්වනිය නිපදීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම මොනවාද? ධ්වනිය උත්පාදනය කරන්න පුළුවන් ක්‍රම තමයි එකක් මෙහෙම කම්බියක් ඇදලා කම්පණය කරන. මේ ගොඩක් දන සංගීතය කරලා මෙහෙම දන්නවා. ගිටාර් එකක් ඊට පස්සේ සිතාරය වීණාව වගේ දේවල් වාදනය කරනකොට කම්බිය හොඳට ඇදිලා තියෙන්න ඕනේ. එහෙනම් ඇදිලා තියෙන කම්බියක් කම්පණය කරොත් ධ්වනිය උත්පාදනය කරගන්න පුළුවන්. ඊම එහෙනම් එකක් ඇති තතක් කම්පණය. මම ඉන්නේ 18ට. ඇති තතක් කම්පණය. ඇති තතක් කම්පණය. ඇති තතක් කම්පණය. ඇති තතක් කම්පණය. හරි ඒ වගේම හොඳට ඇදලා තියෙන පටලයක් දැන් උදාහරණයක් විදිහට අර බැලුම් පොඩි කාලේ අපි ගන්නේ අර මේ ජෑම් බෝතලයක් අරගෙන
ඒක උඩ බැලු පටලයක් ගැන ගහලා වෙලා ඔහොම ඇදලා අතයන භං ගන්න සද්දයක් එන්නේ. අන්න ඒ වගේ ගන්න පුළුවන්. දෙවෙනි එක එහෙනම් ඇදී ඇති පටල කම්පණය. ඇදී ඇති ඇදලා තියෙන. ඇදී ඇති පටල කම්පණය. ඇදී ඇති පටල කම්පණය. ඇදී ඇති පටල කම්පණය. ඊට පස්සේ ලියන්න වායු කඳන් කම්පණය. වායු කඳන් කම්පණය. වායු කඳන් කම්පණය. වායු කඳන් කම්පණය. හරි. ඊට පස්සේ ගන්න පුළුවන් 19 මේක. 19 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා තන්තුවක් කම්පණය සඳහා උදාපවතින සාධක මොනවද? තන්තුවක් කම්පණය සඳහා බලා ඒකේ බලා දැන් තන්තුවක් කම්පණය කියන්නේ මම ගන්නම්කො මේකට අර බොක්ස් ගිටාර එක මේ බොක්ස් ගිටාර එක හරිය මෙතන ගිටාර එක උඩ කම්පි මහතින් වැඩි. පල්ලෙහා කම්පි මොකද වෙලා තියෙන්නේ? මහතින් අඩුයි. එතකොට එහෙනම් මේ මහත කම්පි කම්පණය කරන එක සද්දයක් පල්ලෙහා කම්පි කම්පණය කරන තව සද්දයක් ඇහෙන්නේ. ශබ්ද පුංචි වෙනසක් තියෙන ලොකු වෙනසක් නැහැ. එහෙනම් මේ තතක් කම්පණය කිරීමේදී බලපාන සාධක තමයි එකක් කම්බියේ හරස්කඩ වර්ගඵලය. එකක් වර්ගඵලයේ බලපෑමක් ඇති කරනවා. තව ගන්න පුළුවන් සාධකයක් තමයි මේ කම්බියේ තියෙන හොදට ඇදිලා තියෙන ස්වභාවය. හරිද? ඒ වගේම මේක සෑදිලා තියෙන වර්ගය අනුව යකඩ කම්බියේ එක ශබ්දයක් ඊට පස්සේ අපි සමු කරන තංගුස් නූලක තව શબ્දයක්. එතකොට එහෙනම් එකක් ගත්ත හැකි තන්තුවේ ස්වභාවය ගත්ත හැකි අනික තන්තුවේ හරස්කඩ වර්ගඵලය ගත්ත හැකි අනිත් එක තන්තුව ඇදිලා තියෙන විදිහ. ඒ කියන්නේ තදට ඇදිලා තියෙන ශබ්ද එකක් ලාවට ඇදිලා තියෙනවා තව ශබ්දයක්. හරි. එහෙනම් ගන්න පුළුවන් එකක් ප්‍රතිපාර ලියන පැනම ලියන්න පාරයස් ගන්න එපා. එකක් ගන්න පුළුවන් තන්තුවේ ආතතිය. ඒ කියන්නේ තන්තුව ඇදලා තියෙන විදිය. තන්තුවේ ආතතිය. තන්තුවේ ආතතිය. තව එකක් තන්තුවේ දිග. කලින් ප්‍රශ්නේ අයින් හරි. මම මේ කියන්නේ 19ට 19 මම කියලා 18 උත්තරේ කියන්නම්. 18 19ට ගන්න පුළුවන් තන්තුවේ ආතතිය, තන්තුවේ දිග, තන්තුවේ දිග, තන්තුවේ ස්වභාවය. 19ට තන්තුවේ දිග, තන්තුවේ ආතතිය, තන්තුවේ ස්වභාවය. තන්තුවේ ස්වභාවය. ඊට පස්සේ 18 වෙනි එකට උත්තරේ මම ඉස්සෙල්ලා කිව්වා ඇදී ඇති තත් කම්පණය ඊට පස්සේ ඇදී ඇති පටල කම්පණය වාත කඳන් කම්පණය. පටල කම්පණය තත් කම්පණය වාත කඳන් කම්පණය. ඊට පස්සේ 20 පටලය කම්පන සංඛ්‍යාත නදාපෝය සාධක 20ට ගන්න පුළුවන් එකක් පටලයේ ආතතිය. පටලයේ ඇදිලා තියෙන විදිය. පටලයේ ආතතිය. පටලයේ ආතතිය. පටලයේ ආතතිය. තව එකක් පටලයේ ස්වභාවය.
පටලේ ආතතිය පටලේ ස්වභාවය පටලේ ආතතිය පටලේ ස්වභාවය 21 අහලා තියෙනවා බලන්න වායු කඳ කම්පන සංඛ්‍යාතේ රඳා පවතින කුමක් මතද ගන්න පුළුවන් වාත කඳේ දිග වාත කඳේ දිග වාත කඳේ දිග හරි ඊට පස්සේ බලන්න 22 ප්‍රශ්න බලන්න සංගීත භාණ්ඩ වර කීයද ඒ මොනවද ගන්න පුළුවන් ආකාර 3යි උත්තරය එන 3යි 3 කියලා ගන්න 3යි අංක 1 තත් භාණ්ඩ තත් භාණ්ඩ තව එකක් සමාගත භාණ්ඩ බෝඩ් එක ලියුවා අප්ලෝඩ් කරලා ලියන්න තත් භාණ්ඩ සමාගත භාණ්ඩ හයිට අප්ලෝඩ් කරලා ලියන්න බෝඩ් එක ලියුවා සමාගත අනෙත් එක සුෂිර භාණ්ඩ සර් ඔව් අනේ 21ට එන්නේ මොකක්ද කියන්නකෝ 21ද ඔව් ඉන්නේ 21ට උත්තර ටික වාත කඳේ දිග වායු කඳේ දිග අන්න එහෙම අහන්න මොනේ ප්‍රශ්න දාන්න අපි ඔක්කොම මතේ ළමයින් මුණ වෙන්නේ නැහැ අහන්න කැමරා ඔෆ් කරලානේ හරි ඊට පස්සේ 21 හරි 22 හරි ඊට පස්සේ 23 තත් භාණ්ඩ වෙන කුමක්ද යන 22ට 23 ගන්න පුළුවන් 23 තත් භාණ්ඩ කෙනෙක් තතක් කම්පණය මගින් මෙන්න මේක තතක් කම්පණය මගින් තතක් කම්පණය මගින් තතක් කම්පණයෙන් හඬ නිපදවාගත හැකි භාණ්ඩ හඬ නිපදවාගත හැකි භාණ්ඩ හඬ නිපදවාගත හැකි භාණ්ඩ හඬ නිපදවාගත හැකි භාණ්ඩ උදාහරණයක් දාන 23ට වයලීනය ගිටාරය සිතාරය වයලීනය ගිටාරය සිතාරය වයලීනය ගිටාරය සිතාරය ඊට පස්සේ සුෂිර භාණ්ඩ වෙන මොනවද සුෂිර භාණ්ඩ කියන එකට ගන්න පුළුවන් උත්තරය වාත කඳක් කම්පණය මගින් වාත කඳක් කම්පණය මගින් වාත කඳක් කම්පණය මගින්
හඬ නිපදවන භාණ්ඩ වාත කඳක් කම්පනය මගින් හඬ නිපදවන භාණ්ඩ හඬ නිපදවන භාණ්ඩ හරි ඊට පස්සේ ගන්න පුළුවන් සුශීල හරි සමාඝාත 25ට ගන්න පුළුවන් තට්ටු කිරීමෙන් සමාඝාත තට්ටු කිරීමෙන් 25 පොඩ්ඩක් උඩහයකට උදාහරණ දුන්නේ නේද 27ට උදාහරණ දුන්නේ පොඩ්ඩක් 24ට උදාහරණ දුන්නේ ගන්න පුළුවන් හංගෙඩිය බට්නාලාප හංගෙඩිය සුශීලයකට 24ට උදාහරණ හංගෙඩිය බට්නාලාව කොරණෑව හංගෙඩිය බට්නාලාව කොරණෑව හරි ඊට පස්සේ යම් 25 වෙනි එක සමාඝාත භාණ්ඩ ඒකට ගන්න පුළුවන් උත්තරේ තමයි තට්ටු කිරීමෙන් හඬ නිපදවන භාණ්ඩ 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 ඒකට ගන්න පුළුවන් උදාහරණ ප්‍රබාන බෙරය දවුල ප්‍රබාන බෙරය දවුල ප්‍රබාන බෙරය දවුල හරි යම් ඊට පස්සේ 26 වෙනි එකට මිනිස් කටහඬ ඇතිවන්නේ කෙසේද හොඳට බලන්න මේ කතාව මිනිස් කටහඬ ඇති වෙන්නේ කෙසේද කියන පුතේ හොඳම උදාහරණය තමයි මෙන්න මේක හරිද මේ අපේ පරිසරය තුල අපිට හම්බෙනවා මේ හොඳට කතා කරන්න පුළුවන් කට්ටිය හරිද මමත් ගත්තොත් මාත් ඉස්සර යම් ගොතයක් වගේ තිබුණා පොඩි ගොතයක් තිබුණා දැන් නම් කාලෙත් එක්ක ඒ ගොතය දැන් කතා කරලාම ගොතේ මග ඇරලා තිනවා ඔය සමහර ඉලක්කම මට කියවන්න බෑ 25 අර 2.5 25 හරියට කියවෙන්නේ සමහර වෙලාවට සමහර වෙලාවට කියවෙන්නේ නැහැ. ඔයාලට සමහර එහෙම ගැටලු ඇති. එතකොට මේකේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ කටහඬ ඇති වෙන්නේ කොහෙන්ද? උගුරේ. මේ කටහඬ ඇති වෙන්නේ මෙන්න මේ උගුරේ. මේ උගුරේ තියෙන ස්වරතන්ත්‍ර යුගලක් තියෙනවා. මෙන්න මේ උගුරේ තියෙන ස්වරතන්ත්‍ර දෙකක්. හරිද? රබර් පටි දෙකක් වගේ තමයි මේක තියෙන්නේ. හරිද? මේ ස්වරතන්ත්‍ර දෙක මේ හොඳට කම්පන වුණොත් තමයි හොඳට වචන උච්චාරණය වෙන්නේ. හරිද? එතකොට වචන හදන්නේ කොහෙන්ද? කටහඬ උගුරෙන් හදනවා. වචන හදන්නේ දිවෙන් සහ මොනවද දෙකෙන්ද? තොල් දෙකෙන්. දිවෙන් සහ තොල් දෙකෙන් තමයි මොනව හදන්නේද? වචන හදන්නේ. කටහඬ උගුරෙන් හදනවා. උගුරෙන් කටහඬ හදලා දිවෙන් සහ තොල් දෙකෙන් තමයි මොනව හදන්නේද? වචන හදන්නේ. එතකොට මේ තමයි සම්පූර්ණ ක්‍රියාවලිය. හරිද? වචන හදන්නේ කොහෙන්ද? දිවෙන් සහ තොල් දෙකෙන්. කටහඬ කොහෙන්ද? උගුරෙන් හදනවා. මේ තමයි මේ කටහඬ ඇති වෙන විදිය. එතකොට ගොළුෙක් කියලා කියන කාටද? ඔය සමහර ගොළු කට්ටිය ඉන්නවා තල කෑ ගහන කට්ටිය ඉන්නවා. හරි කතා. ඒගොල්ලෝ ඒ කතා කරන්නේ කොහෙද? මේ උගුරේ ස්වරතන්ත්‍ර දෙක තියෙනවා. හැබැයි කම්පණය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ගොළු කියලා කියනවා. තව සමහර කට්ටිය ඉන්නවා
උගුරෙන් කිසියම් සද්දයක්වත් ඇහෙන්නේ නැති කට්ටිය. අන්න ඒගොල්ලන්ගේ කටහඬ නම් උදේ කවදාවත් ගන්න බෑ. තේරුණාද? උන්චි හරි සද්දයක් උගුරෙන් එනවා නම් ඔපරේෂන් කරලා මේ ස්වර තන්ත්‍ර දෙක කම්පණය කරලා හරි ගස්සන්න පුළුවන්. දැන් අර ගායකයෙකුත් ඉන්නේ ඔයාලා සමහරට අහලා ඇති මේ සුරේන්ද්‍ර පෙරේරා කියන. ඔය පත්තරයක මාත් දවසක් කියවනේ ඇත්ත බොරු දන්නේ නැහැ. ඉතින් පත්‍රකාරයෝ ඉතින් ඇත්තල් දෙනා බොරු කියවනේ. සුරේන්ද්‍ර පෙරේරා සිංගප්පූරුවට ගිහිල්ලා එයාගේ මේ උගුරේ ස්වර තන්ත්‍ර දෙක ඔපරේෂන් කරගත්තලු. කවුද මේ ජෝතිපාල මහත්තයාගේ සංඛ්‍යාතයට සමාන වෙන්න. ඒ කියන්නේ ජෝතිපාල මහත්තයා කටහඬේ තියෙන සංඛ්‍යාතය ඒකට බැලන්ස් වෙන්න එයාගේ සුරේන්ද්‍ර පෙරේරා එයාගේ මේ උගුරේ ස්වර තන්ත්‍ර දෙක හරි ගස්සගත්තලු. හරිද? එතකොට ජෝතිපාලේ කටහඬින්ම එයාට සිද්ධ කියන්න පුළුවන්. ඉතින් ඒ වෙදී ඇත්ත බොරු කොහොමද දන්නේ නැහැ. ඉතින් මේ විදිහට මොකද වෙන්නේ? උගුරේ ස්වර තන්ත්‍ර දෙක තියෙනවා නම් උපතින්ම ගොළුෙක් නම් එයාගේ ස්වර තන්ත්‍ර දෙක ඔපරේෂන් කරලා කම්පණය කරන්න පුළුවන්. ඒකෙන් තමයි කටහඬ හදන්නේ. වචන නිර්මාණය කරන්නේ දිවෙන් සහ මොකෙන්ද? තොල් දෙකෙන් තමයි වචන නිර්මාණය කරන්නේ. දිවෙන් සහ තොල් දෙකෙන් වචන හදනවා. කටහඬ හදන්නේ කොහෙන්ද එනම් මේ කියන උගුරෙන්. හරි. යම් අහලා තියෙන ප්‍රශ්නය මිනිස් කටහඬ ඇතිවන්නේ කෙසේද? ලියුම් 26ට උත්තරේ 26ට. මිනිස් කටහඬ උපදින්නේ සොරාලේ පවතින අලසයන්න වායන්න රායන්න සොරාලේ පවතින සොර තන්ත්‍ර බෝඩ් එකේ ලියුවා සොර තන්ත්‍ර නම් පටල එකිනෙක කම්පණයෙම හේතු වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාගේ අච්චු පොතේ තියෙන පොඩි මාතෘකාවක් මම මේක පොඩ්ඩක් පැහැදිලි කරනවා මේ කොටසට එන්නම්. ධ්වනියේ ලාක්ෂණික කියලා තියෙන කොටසක්. මම ස්ක්‍රීන් ෂෙයා එක දෙන්නම්. හරිද? මෙන්න තියෙනවා බලන්න ධ්වනිය කියලා මාතෘකාව දීලා මේ ස්ක්‍රීන් ෂෙයා එකක් වඩම මේ දාලා තියෙන්නේ. මේකේ බලන්න ධ්වනිය ඇති වෙන විදිහ දක්වලා තියෙනවා. පෙරදිග සංගීත භාණ්ඩ කියලා ඊටස් භාණ්ඩ මේ හයිලා ගස් මෙඩියාගේ කෑ ගැහිල්ලත් එක්ක ඊට පස්සේ තියෙනවා බලන්න පළඟැටියාගේ රැහැයියන්ගේ ශබ්දය. හරි. මේ ටිකත් එක්ක ඔයා බලන්න යනකොට මේ අවස්ථාව මම එක ටික පැහැදිලි කරලා දෙන්නම්. ණයාගෙන ගියසතිය පැහැදිලි කරා. මෙන්න තියෙනවා ධ්වනියේ ලාක්ෂණය කියලා මාතෘකාවක්. හොඳට බලන්න මේ තිරේ දිහා. සමහර සංගීත භාණ්ඩවල හඬ උච්ච වේ. වයලීනෙන් නිකුත් වන නාදය මෘදුය. අකුණු ගැසීමක් නිසා ඇසෙන ගිගුරුම් හඬ සැරය. මෙම පදවලින් ධ්වනියේ ලාක්ෂණික සමහරක් විස්තර වේ. ශබ්ද එකිනෙකින් වෙනස්ව හඳුනා ගැනීමට ඉවහල් වන ලක්ෂණ ධ්වනි ලාක්ෂණික වේ. මේ අනුව ධ්වනි ලාක්ෂණ ලෙස හඳුන්වන්නේ විවිධ ධ්වනියන් කන මගින් වෙන්කර හඳුනා ගැනීම සඳහා ඉවහල් වන කනට දැනෙන සංවේදනයන්ය. ප්‍රධාන ධ්වනි ලාක්ෂණික තුනක් තියෙනවා. හරිද? බලන්න එකක් එහෙනම් එකක් තාරතාවය. තව එකක් ගත්ත හැකි හඬේ සැර. තව එකක් ගත්ත හැකි ධ්වනි ගුණය. මෙන්න බලන්න ධ්වනියේ ලාක්ෂණික. එතකොට එහෙනම් ධ්වනියේ ලාක්ෂණික කියලා මේකේ හැදින්නේ කොහොමද? මෙන්න මෙතන. හරිද? ධ්වනියේ ලාක්ෂණික හඳුන්වන්නේ විවිධ ධ්වනියන්
කන මගින් වෙන්කර හඳුනා ගැනීමට ඉවහල් වන කන්නට දැනෙන සංවේදනයන්නේ. එතකොට එහෙනම් කන්නට දැනෙන සංවේදනයන් තමයි ධ්වනියේ ලාක්ෂණික හැදෙන්නේ. ඒවා ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. හරිද? හරි. මෙන්න බලන්න ඉස්සල්ලාම මම ඔයාලට පැහැදිලි කරන්න ගන්නවා මෙන්න මේ තාරතාවය කියන වචනේ. තාරතාවය රඳා පවතින ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ සාධකයේ මත. මොකද්ද? සංඛ්‍යාතය කියන එක. හරිද? ඔයාට බලන්න ඔයාගේ මේ ස්ක්‍රීන් ෂෙයා එකේ දාලා තියෙනවා කැතෝඩ කියන දෝලනේක්ෂය. හොඳ බලන්න ටීවී දෙකක් තියෙනවා බලන්න ඔයාගේ රූපේ. ඕකෙදි හොඳට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හරිද? බලන්න ඕකේ තියෙනවා පහත් තාරතාවය. තව එකක් තියෙනවා උච්ච තාරතාවය කියලා. බලන්න මේ පහත් තාරතාවය කියන එකේ මේ මගේ මේ මවුස් එක තියෙන දර ඊතලේ තියෙන දර බලන්න පහත් තාරතාවය කියන එකේ බලන්න එසවෙච්ච ස්ථාන 1යි 2යි 3යි 4යි 5යි ශීර්ෂ 5යි තියෙන්නේ. හරිද? ඒ වුණාට බලන්න උච්ච තාරතාවය කියන එකේ ශීර්ෂ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. එහෙනම් බලන්න උච්ච තාරතාවය කියන්නේ සංඛ්‍යාතයේ වැඩි. මෙයාගේ සංඛ්‍යාතය අඩුයි. එහෙනම් තාරතාවයේ රඳා පවතින ප්‍රධානම සාධකයක් තමයි මොකක්ද? එහෙනම් මේ කියන සංඛ්‍යාතය කියන එක. එතකොට එහෙනම් තාරතාවයේ ප්‍රධාන වශයෙන් රඳා පවතින මොකක්වත් එහෙනම් සංඛ්‍යාතය මත. තේරෙනවද? එතකොට එහෙනම් මේකේ හොඳම උදාහරණය මම ඔයාලට කියන්නම්. හොඳම උදාහරණය ගන්න පුළුවන් මේ ගැහණු කටහඬයි පිරිමි කටහඬයි. හරිද? මේකෙදි මේ ගැහණු කටහඬයි පිරිමි කටහඬයි ගත්තොත් එහෙම මේ ඔකට ඉස්සරම හොඳ උදාහරණයක් ගන්න තමයි ළමයින්ට පැහැදිලි කරලා දෙන්නේ. ඉස්සර ලංකාවේ ජනාධිපතිවරියක් හිටියා මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරසිංහ කියලා. හරිද? කුමාරතුංග. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියක් හිටියා. ඊට පස්සේ ඔයාලා දන්නවා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා දන්නවා. කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ මේකේ තියෙන්නේ තාරතාවය වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ගෑනු කටහඬේ සංඛ්‍යාතය වැඩි. පිරිමි කටහඬේ සංඛ්‍යාතය අඩු. ඒ කියන්නේ එහෙනම් තාරතාවය වැඩි කාගේද ගෑනු කටහඬේ. පිරිමි කටහඬේ තාරතාවය අඩුයි. ඒ වුණාට රනිල් වික්‍රමසිංහ මහත්තයා කටහඬේ තාරතාවය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ ගෑනු කටහඬක් කියලා. දැන් ඔයාලට ටක් ගාලා කියේ සර් ගෑනු කටහඬ කියන්නේ කියලා. හරිද? සමහර කට්ටිය ඉන්නවා. දැන් ඔය සමහර ගෑනු කට්ටිය ඉන්නවා කටහඬයක් කියනවා පිරිමි කටහඬක්. හරිද? ඔය මේ සුපර්ස්ටාර් වල දෙහිම ආපු කට්ටිය දෙන්නේ කටහඬ හරි පිරිමි. අන්න ඒගොල්ලෝ මොකද වෙලා තියෙන්නේ? තාරතාවය අඩුයි, සංඛ්‍යාතය අඩුයි. හරිද? ගැහණු කටහඬේ මොකද වෙලා තියෙන්නේ? සංඛ්‍යාතය වැඩි. දැන් ඔය නන්දාමාලිනී මහත්මියගේ මොකද වෙලා තියෙන්නේ? සංඛ්‍යාතය වැඩි. ගුණදාස කපුගේ මහත්මයෙක් නැති වෙච්ච. ඒ වගේම තව කවුද මේ චාමර වීරසිංහගේම චාමර වීරසිංහගේ මොකද වෙන්නේ? සංඛ්‍යාතය අඩුයි. සංඛ්‍යාතය අඩුයි කියන්නේ තාරතාවය අඩුයි. හඬේ සැර අඩුයි. එතකොට එහෙනම් මේ හඬේ ප්‍රබල සංඛ්‍යාතය අඩුවීම බලා ගන්න පුළුවන් මොකෙන්ද? එහෙනම් අර මම පෙන්නපු කැතෝඩ කිරණ දෝලනේක්ෂයෙන්. එහෙනම් සංඛ්‍යාතය රඳා පවතින එකක්මද එහෙනම් මෙන්න මේ තාරතාවය. තාරතාවය වැඩි කියලා කියන්නේ සංඛ්‍යාතය වැඩි කියන එක. එතකොට එහෙනම් චාමර වීරසිංහගේ මොකද වෙන්නේ? තාරතාවය අඩුයි. සංඛ්‍යාතය අඩුයි. ඒ වගේම ගායිකාවන් ගත්තොත් මේ දවස්වල ජනප්‍රිය ශශිකා නිසංසලාගේ. ශශිකා නිසංසලාගේ මොකද වෙලා තියෙන්නේ? සංඛ්‍යාතය වැඩි වීමක් හඳුනා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යම් මේ අවස්ථා ටික පැහැදිලි කරන්නට 27 වෙනි ප්‍රශ්නේ ගැන මම හිතන්නේ පැහැදිලි කරා. රාශි සඳහන් 24 උත්තරේ කිව්වා. ඊට පස්සේ බලන්න 28 සංගීත භාණ්ඩ සුසර කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? හරි. මේ අහගන්න සංගීත කරනම දානවා. හරිද? වයලින් එකේ මොනවා කරනවද? කාලයක් ගියාට පස්සේ අර පොල්ලොනම් කියන පොල් ගානවා කියලා. පොල් ගානව නෙමෙයි වයලින් එකේ කියලා කියනවා. හරිද? මේකෙදි මොකද වෙලා තියෙන්නේ? වයලින් එකේ දෙපැත්ත ටියුන් කරන්න ඕනේ. හරියටම කම්බිය ඇදලා තියෙනවා. දැන් සමහර කට්ටිය මොකද සංගීත මාස්ටර් නම් කණෙන් අහලා මොකද මේ ගානට ඔක ටියුන් කරනවා. අපිට ඔය හැකියාව නැහැ. අපි ඒ නිසා එක්ක හෑන්ඩ් ෆෝන් එකේ ඇප් එක දා ගන්නවා. ටියුනින් ඇප් එකක් තියෙන එක දාගෙන ටියුන් කරනවා. එහෙම නැත්නම් තව සමහර කට්ටිය මොකද ඉන්නේ? සුවිශේෂී උපකරණයක් කරන එක ටියුන් අප් එක හරියට දා ගන්නවා. හරිද? හරියට මොකද වෙන්නේ? අර සාසෝලේ 256න් වදින්නම ඕනේ. නැත්නම් මොකද වෙන්නේ? මේක ගැටලුවක් ඇති වෙනවාමයි. හරි. යම් එහෙනම් සංගීත භාණ්ඩ සුසරගේ මෙන්න අදහස් ගන්න කුමක්ද? 28ට යම් සංගීත භාණ්ඩය සර් 28 කිව්වේ නෑ. 28 27 ඉන්නේ පොඩෙන්ද 24ට මේ උත්තර ලියා ගන්න. අම්බෝ 24ට මේ උත්තර ටික 27
මේකේ පහන් තාරතාව හඬේ සැර දොළි ගුණය තාරතාව හඬේ සැර දොළි ගුණය ඊළඟ 28 වෙනි එකට යන 28 සංගීත භාණ්ඩ සුසර කරන එකට ලියන්න පුළුවන් සංගීත භාණ්ඩය අදාළ ස්වරයේ ගෙනීම සඳහා සංගීත භාණ්ඩය අදාළ ස්වරයේ ගෙනීම සඳහා සංගීත භාණ්ඩය අදාළ ස්වරයේ ගෙනීම සඳහා සුසර කිරීමයි සුසර කිරීමයි හරි 29ට එන්න 29 විවිධ ධ්වනි ප්‍රභවවලින් නිකුත් වන හඬ වාද්‍ය තුලින් ගමන් කරන්නේ කවර තරංග ආකාරයකද කියලා අහනවා. හරිද බලන්න. විවිධ ධ්වනි ප්‍රභවවලින් නිකුත් වන හඬ වාද්‍ය තුලින් ගමන් කරන්නේ කවර තරංග ආකාරයකද? 29. මොකද ගන්න පුළුවන් උත්තරය? ගන්න පුළුවන් අන්වායාම තරංග ආකාරයට. අන්වායාම තරංග ආකාරයට. අන්වායාම තරංග ආකාරයට. ඉස්සෙන එක සංගීත ස්වර සඳහන් කරන්න ඉහළ ගන්න පුළුවන් උත්තර ටික ඕන කෙනෙක් දන්නවා මම කියන්න ඕනේ නෑනේ ඔබ බෝඩ් එක බලන්නේ ලියනකම් පාද නි ආසයන්ක් නෑ sa ri ga ma pa da ni 31 වෙනි එක පහත් දැක්කෙන්නේ යම් ධ්වනි උපකරණයක ඇති තන්තුවක් කම්පණය කළ විට අවස්ථා දෙකකදී එය මත ඇතිවන A හා B තරංග දෙකකි ඒවා එකම ප්‍රමාණයට ඇඳ ඇත හරිද තන්තුවක් මත ඇතිවන මෙම යාන්ත්‍රික තරංග ආයතනයේ කුමන තරංග වර්ගයකටද හරි මම ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ හැඩය දිහා බලපුවහම තේරෙනවා ඔය ගිය සතිවල සම්බන්ධ වෙච්ච ළමයි ඉන්නවනම් බලා ගන්න අනිත් එක ඔයාලට මොනවා හරි දෙයක් බලන්න බැලුවා නම් සම්බන්ධ බැලුවා නම් සිග්නල් අවුලක් ගියා නම් එහෙම නැත්නම් මොකක් හරි අකුණු ගෙවුවා නම් වැස්සා නම් හරි රෙකෝඩින් එක බලන් ගන්න ඒක උඩ හරි ප්‍රයෝජනවත් හරිද මෙන්න මෙහෙම තරංග වගේක් ගත්තා අංශු ළඟින් පිහිනනවා ආය ඈත් වෙනවා ආය අංශු ළඟින් පිහිනනවා ආය අංශු ඈත් වෙනවා ආය අංශු ළඟින් පිහිනනවා ආය අංශු ඈත් වෙනවා හරිද මෙන්න මේකට කිව්වා මොකක් කියලාද අන්වායාම තරංග අන්වායාම තරංග ඊට පස්සේ මේ හැඩයේ තියෙන ඒවා ගත්තා මේකට කිව්වා තීරයක් තරංග කියලා තීරයක් තරංග හරි එහෙනම් මේ ප්‍රශ්නේ සම්බන්ධ වෙන්නේ එකට අදාළව නෙමෙයි මෙයාට අදාළ නෙමෙයි යන්නේ මෙයාට අදාළව එහෙනම් මොකද උත්තරය තීරයක් තරංග දාගන්න ටක් කරලා උත්තරේ එහෙනම් 31 රෝම ඉලක්ක එකට තීරයක් තරංග
ඊට පස්සේ අහලා දෙනවා වැඩි තාරතාවයක් ඇති ධ්වනිය නිපද වෙන්නේ A තරංග මගින්ද නිපද වෙන්නේ A හා B තරංග දෙක කවරද කියලා හඳුනනවා. ඒ කියන්නේ වැඩි තාරතාවයක් සංඛ්‍යාතේ වැඩි. හොඳට බලන්නකෝ A කියන එකේ බිඳුවෙන් පටන් අරන් දෙකෙන් තමයි කැපෙන්නේ. බලන්න කොහෙද බලන්න පිටු අංක 9 රූප බලන්න. ඒ කියන්නේ කොහොමද? A වල තියෙන්නේ 31 A රූපය බිඳුවෙන් පටන් අරන් දෙකෙන් කැපෙන්නේ. දැක්කද? හැබැයි B වල බිඳුවෙන් පටන් අරන් තුනෙන් කැපෙන්නේ. එහෙනම් B වල සංඛ්‍යාතය අඩුයි. A වල සංඛ්‍යාතය වැඩි. දෙකෙන් ගිහිල්ලා හතරෙන් ඇවිල්ලා හයෙන් යනවා. ආයෙ බලන්න අරකේ තුනෙන් ඇවිල්ලා හයෙන් ගිහිල්ලා නවයෙන් යනවා. ඒ කියන්නේ දුර වැඩි. ඒ කියන්නේ B වල සංඛ්‍යාතය අඩුයි. A වල සංඛ්‍යාතය වැඩි. එහෙනම් ගන්න පුළුවන් ඕම ඉලක්කම් දෙකට A. උත්තරේ A. හරි දැන් චුට්ටක් එන්න තාරතාවය ගැන පැහැදිලි කරා මේකේ පොඩි ස්ක්‍රීන් ෂෙයා එකක් අච්චුපොතේ මම පොඩ කොටසක් ගත්තා ඔයාලට පැහැදිලි කරලා හදන්න බලන්න මේ අවස්ථාව. එතකොට තාරතාවය කියන එක දැන් ඔයා දන්නවා තාරතාවය කියන්නේ සංඛ්‍යාතය මත රඳා පවතිනවා කියලා. හරිද? බලන්න හඬේ සැර කියන එක. හරිද? මෙන්න බලන්න හඬේ සැර. හඬේ සැර කිය මම චුට්ටක් ඕක කොහොම තියලා අච්චුපොතේ කොටස පොඩ්ඩක් මම මේක ස්ක්‍රීන් ෂෙයා එක ඕෆ් කරලා මෙන්න මේ පැත්ත බලන්න ඔයාලට එක්ක විනාඩියකට මේ අවස්ථාව තුනම තියලා ලොකු බෝඩ් එකක් තියෙන මට විස්තර හොඳට අඳින්න පුළුවන් දැන්. හරි. එතකොට මම ඔයාලට කිව්වා තාරතාවයේ රිසර්ව් පැත්තට ගන්න මේ පැත්තට. තාරතාවයේ රඳාපවතිනවා කිව්වා සංඛ්‍යාතයේ මත කිව්වා. එතකොට මම ගත්තේ තාරතාවයේ රඳාපවතිනවා කවුරු මත? සංඛ්‍යාතයේ මත. තාරතාවයේ රඳාපවතිනවා මොකක්ද? සංඛ්‍යාතයේ මත කියලා කිව්වා. ඊට පස්සේ හඬේ සැර. හරිද? මේක හොඳම උදාහරණයක් මම ගන්නවා ගෙවල් වල. මේ දවස්වල මේක හොඳට තියෙන දෙයක් ආයේ. හරිද? දැන් කොහොම හරි පාන්දර වෙනකම් බුදි. හරිද? පාන්දර වෙනකම් බුදියලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඉරි වෙලත් බුදි. දැන් වෙලාව හිතන්නකෝ උදේ 8:00යි කියලා. උදේ 8:00යි. ඊට පස්සේ මොකද වෙන්නේ? අම්මා කෑ ගහනවා තවත් බුදි. එකපාරක් එනවා පුතේ නැගින්න කියලා කතා කරලා යනවා. ඒත් බුදි. දෙවෙනි පාර මොකද වෙන්නේ? ආයෙ කතා කරනවා. පුතේ නැගින්න කියලා. ඒත් නැහැ. තුන්වෙනි පාර මොකද වෙන්නේ? අන්න අම්මා ඉන්න තරහ ගිල්ල. නැගින්නකෝ බුදිද? මොනවා කරන්න මෙච්චරද? ඔන්න හයියෙන් කෑ ගහනවා. එතකොට මේ වැඩි වෙලා තියෙන්නේ මොකද්ද මේ? හඬේ සැර. තේරෙනවද? හඬේ සැර කියලා කියන්නේ ඉස්සල්ලාම මෙන්න අම්මා පුතේ කියනවා. මෙන්න අම්මා පුතේ කියපු විදිය. හරිද? ඒ කියන්නේ විස්තරය අඩුයි. මේ තියෙන විස්තරය. බොහොම ආදරෙන් කියන්නේ විස්තරය අඩුයි. ඔන්න පුතේ කියලා කියපෙද. විස්තරය අඩුව කියන්නේ. ඊට පස්සේ අම්මා තරහ ගිහිල්ලා පුතේ කියලා මෙයා පුතේ කියලා ගන්න අවස්ථාව. හරිද? ඔන්න බලන්න අවස්ථාව. මේක මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා එන අවස්ථාව. දැක්කද? පුතේ කියපු අවස්ථාව. එතකොට මොකද වෙලා තියෙන්නේ? මැද්දේ පිටුවේ ඉඳන් එස වෙන උස ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. එහෙනම් මේ වැඩිලා තියෙන්නේ මොකද්ද එහෙනම්? විස්තරය. ඔන්න අවස්ථාව තේරුම් ගන්න පුළුවන්. මේ මොකද්ද? හඬේ සැර. එහෙනම් හඬේ සැර රඳා පවතින මොකක්ද එහෙනම්? විස්තරය මත. සමහරට විනාඩියක් දන්නේ නැහැ ගෙවල් හිටකොට. හරි. එතකොට එහෙනම් හඬේ සැර රඳා පවතින ප්‍රධාන සාධකය මොකක්ද එහෙනම්? විස්තරය. විස්තරය කියලා කියන්නේ මධ්‍ය පීඩ වෙන එස වෙන උස. එතකොට එහෙනම් හඬේ සැර වැඩි වෙනකොට විස්තරය මොකද වෙන්නේ? වැඩි වීමක් හඳුනා ගන්න පුළුවන්. විස්තරය වැඩි වෙනවා. මොකද වෙන්නේ? හඬේ සැර වැඩි වෙනකොට ධ්වනි ගුණය ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මොකක්ද? කන මත. දැන් උදාහරණයක් විදිහට ඕකේ සමහරවිට අම්මයි කටහඬයි. පුංචි අම්මයි කටහඬයි. ලොකු අම්මයි කටහඬයි. මේ ඔක්කොම මොන වගේද? එකම සමාන වගේ. මේ තුන්දෙනාගේම කටහඬ වල මොන වගේද? එකම වගේ. අම්මගේ පුංචි අම්මගේ මේ ඔක්කොම චුට්ටක් හරි වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් කාටද? කනට විතරේ හඳුනා ගන්න පුළුවන්. හරිද? අන්න ඒකට තමයි කියන්නේ මොකක් කියලාද? ධ්වනි ගුණය. ධ්වනි ගුණය හදාපවතින මොකක්ද? කන මත. හඬේ සැර රඳාපවතින මොකක්ද? විස්තරය මත. තරහ ගිහිල්ලා කෑ ගැහුවොත් විස්තරය වැඩි වෙනවා. අපි මහා හයිය කියන්නේ "ඕයි එනකෝ මොකද කරන්නේ?" කියලා කෑ ගහනකොට වැඩි වෙන්නේ විස්තරය වැඩි වෙනවා.
අපි උගන්නද්දි මොකද වෙන්නේ විස්තරය අඩු වෙලා මේ උගන්නන්නේ. දැන් මේ උගන්න විස්තරය අඩු වෙලා තරහ ගිය වෙලාවක මේ විස්තරය වැඩි වෙන සෑහෙන ප්‍රමාණයකට. හරිද? එහෙනම් විස්තරය කියලා කියන්නේ මොකක්ද? එහෙනම් හඬේ සැර මත. හරිද? තාරතාවය රඳා පවතින සංඛ්‍යාතයේ මත. හරි. එන්න එහෙනම් මෙහාට මේකේ ඔය ටික පැත්තකින් ලියාගත්තා නම් හරි. ඉන්න පිටු අංක 9 උඩම මෙන්න මේ පිටු අංක 9 උඩ මෙන්න මේ හරිය. මෙන්න මේ උඩ හරිය. මෙන්න මේ උඩ හරියේ ලියන මෙන්න මේ අවස්ථා ටික. සංඛ්‍යාතය තාරතාවය විස්තරයේ හඬේසර කනමත රඳා පවතින දොරිකුණිය. ටග්ගා දාගත්තා. මේ අවස්ථාවේ ලියාගත්තා හරිය. ප්‍රශ්නයක් එම නෙමෙයි. හරි. යම් ඊට පස්සේ පිටු අංක 9 31 වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 2. වැඩි තාරතාවයක් ඇත්තේ ධ්වනියේ නිපදවන තරංග A B දෙකෙන් කවරද? බලන්න A එස වෙන උස ප්‍රමාණය අඩුයි. මෙන්න මේ වගේ. හැබැයි B එස වෙන උස ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි. විස්තරය වැඩි. ලියන්නේ එහෙනම් උත්තරේ ගත්ත හැකි B. උත්තරේ B වරංගද ලියන්න විස්තරය වැඩි නිසා. විස්තරය වැඩි නිසා. රෝම ඉලක්කම් 2ට උත්තරේ B විස්තරය වැඩි වෙන නිසා. විස්තරය වැඩි වෙන නිසා. ඊට පස්සේ හඬේ සැර වැඩි ධ්වනියක් නිපද වෙන්නේ A හා B තරංග දෙකෙන් කවරද? අන්න ඒකට ගන්න පුළුවන් මොකද්ද එහෙනම්? මේකට උත්තරය රෝම ඉලක්කම් 3ට හඬේ සැරනේ. කවුද එහෙනම්? ඒත් ගන්න පුළුවන් කවුද? B. චුට්ටක් ඉන්න. රෝම ඉලක්කම් 2ට ගණන් තියෙන්නේ මේ තාරතාවයනේ. තාරතාව තමයි සංඛ්‍යාතය මත. ඒ නිසා ඒකට උත්තරේ ගන්න පුළුවන් රෝම ඉලක්කම් 2ට A. රෝම ඉලක්කම් 2ට A. හරිද? රෝම ඉලක්කම් 3ට B. අන්න හරි. දැන් හරි. රෝම ඉලක්කම් 2ට B. එයි තාරතාව තමයි සංඛ්‍යාතය මත. රෝම ඉලක්කම් 2ට A. රෝම ඉලක්කම් 3ට B. හරි 32 ටක් ගාලා පොඩි ගානක් තියෙන හදන්න දෙයක්. කියව ගන්න ගාන ඉක්මනට. තනියෙන් කියව ගන්න 32 ගාන. තනියෙන් කියව ගත්තා. බලන්න 32 ධ්වනි තරංග වල පරාවර්තනය මුහුදේ ගැඹුර සෙවි සහ භාවිතය කරනු ලැබේ. සමුද්‍ර ගවේෂණයේ යෙදෙන නැවක් මේ සඳහා භාවිත කරන ධ්වනි තරංගයේ සංඛ්‍යාතය හර්ට්ස් 40000ක් වේ. මෙම තරංග මිනිස් ගන්න ශ්‍රවණය කළ හැකිද? උත්තරේ ගන්න හැකි නොහැකිය. මේ ධ්වනි තරංග ශ්‍රවණය වෙන්නේ නැහැ නොහැකිය. නොහැකිය. ඊට පස්සේ ඔබේ පිටුර හේතු දක්වන්න කියන්න මිනිස් කණේ මෙන්න බලාගන්න මිනිස් කණේ ශ්‍රව්‍යතා සීමාව කොච්චරද 20ක් කී 17 අතරද 20000යි 1 කියන්නේ එහෙනම් මිනිස් කණේ
ශව්‍යතා සීමාව ශව්‍යතා සීමාව ශව්‍යතා සීමාව 20ක් 20000ක් වන නිසා 20යි 1 20000යි 1 හරි ඊට පස්සේ යන් මුහුදු ජලයේ ධ්වනි ප්‍රවේගය 1500 නම් ගවේෂණ තරංගයේ ආයාමය කොපමණද දාන්න කන්කාලා v සමානයි f lambda v සමානයි f lambda v වලින් දාන්න පුළුවන් කොච්චරද 1500යි m ශ්‍රේණියක සංඛ්‍යාතය කොච්චරද 40000යි එක්කිසෙන් lambda බෙදාන්න දෙපැත්තම කීයද 40000යි උත්තරේ වාට හම්බ වෙනවා 0.0යි 3.75 මීටර පොඩ බාණ්ඩයක උත්තරේ 0.0යි 3.75 නැත්නම් 3.75යි දැන් පොඩ බාන්න මට ළමෙක් මැසේජ් එකක් දැම්මා 0.375 කියලා උත්තරේ මීටර වලින් එන්නේ අද මොකද ටක් කරලා බලලා කියන්න අද නම් මැස්සෙන් කරදරයක් නැහැ පන්ති කරන් යන්න පුළුවන් නැත්නම් ගිය සතියේම සෑහෙන ප්‍රශ්න කොට වැස්සයි සර් දැන් ආයි ටියුට් එකක් දෙන්නේ කවද්ද? ඔව් ඒක දාන්නම් ගෲප් එකට තුසාරයියන් කට්ටියන් අහලා බලලා දාන්න කවද්ද දෙන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට මට නම් ඉතින් අද උනත් දෙන්න පුළුවන් මට ප්‍රෙස් එකට යන්න විතරයි තියෙන්නේ ඒගොල්ලෝ ටක් ගාලා දවස් මීට් කරලා දෙයි දැනුත් දීම කරන්න හරි ඊට පස්සේ බලන්න නැවෙන් නිකුත් කරන ධ්වනි තරංග මුහුදු පතුලේදී පරාවර්තී පැමිණීමට තප්පර 10ක් ගත වේ නම් එම ස්ථානයේ ගැඹුර සොයන්න එහෙනම් ලේසි ටක් ගාලා ප්‍රවේගය සමානයි විස්ථාපනය වීම කාලය ප්‍රවේගය සමානයි විස්ථාපනය වීම කාලය ප්‍රවේගය කොච්චරද මේක දීලා තියෙනවා 1500යි m ශ්‍රේණියක විස්ථාපනය දන්නේ නැහැ කාලය කොච්චරද දීලා තියෙන්නේ මේකේ තප්පර 10යි විස්ථාපනය සමානයි 1500 වැඩි කිරීම 10යි s බෙදන්න දෙකෙන් ඒ යන්න 5යි එන්න 5යි උත්තරය හම්බ වෙනවා 750ක් මීටර 7500ද මන්ද ඔව් 7500ක් හම්බ වෙන්නේ
7500 මෙතන හරි. හරි තරංග වලින් පුතේ ඔය වගේ සරල ගණන් සෙට් එකක් තමයි එන්නේ වාට. හරි. ඊට පස්සේ අපි 31 වෙනි ගණන් කරලා වැඩ කට්ටිය නතර කරමු. ඊට පස්සේ ඉතුරු ඒවා ටික ට්‍රාන්ස්ලේට් ටික හෝම්වර්ක් ටික එඩිට් කරලා තියන්න. ලකුණු සලී සාකච්ඡාවට ගන්න තියෙන නිසා. එන්න ටක් ගාලා 31 වෙනි ප්‍රශ්න. 31 වෙනි ප්‍රශ්නය 32. 33 වෙනි ප්‍රශ්නය. බලන්න එකේ අහලා තිනවා ගිටාරයක් තුනී දැව තහඩු වලින් තැනු පෙට්ටියක් දොනි පේටිකාවක්ද ඒ මතින් ඇදුණු තත් කීපයද ඇත. තත් පෙළුව විට ඒවයි ශබ්ද නිකුත් වේ. මේක නිකන් හරි බොක්ස් ගිටාරය ගැන මේ කියන්නේ. හරිද? මේකේ පෙට්ටියේ දෙනවා ඒක ඉස්සරහින් තත් ටික ඔහම කම්පණය කරන කතාවක් තමයි මේ කියන්නේ. ඊට පස්සේ තතෙන් නිකුත් වන හඬේසර වැඩි කර ගැනීම සඳහා ගිටාරයේ යොදා ඇති උපක්‍රමය කුමක්ද? උපක්‍රමය තමයි මොකද වෙන්නේ? මේ දොනි පේටිකාවක් ගැනීම එහෙම නැත්නම් ලී පෙට්ටියක්. ලියන්න දොනි පේටිකාවක් මේ සඳහා යොදා ගැනීම. දොනි පේටිකාවක් දොනි පේටිකාවක් දොනි පේටිකාවක් ඒවත් ලී පෙට්ටියක් යොදා ගැනීම. ඒවත් ලී පෙට්ටියක් යොදා ගැනීම. ඊට පස්සේ තතෙන් නිකුත් වන හඬේසර වැඩි ගැනීම උපක්‍රමය හරි. පෙරලන්න පිටුව අංක 10. එහා පිටුව. ඒකේ අහලා තියෙනවා තත තදින් පෙළුව විට හඬේසර වැඩි වේ. මේට හේතුව කුමක්ද? ලියන්න තතට වැඩි ශක්තියක් ලැබීම නිසා. 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 තව ගන්න පුළුවන් එකක්. ඊට පස්සේ ආයන්න හරි ගිටාරය සඳහා විවිධ වර්ගවල කම්බි යෙදීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? එකක් ගන්න පුළුවන් තාරතාවය වෙනස් කිරීමට. තාරතාවය වෙනස් කිරීමට. තාරතාවය වෙනස් කිරීමට. මෙසේජ් එක පේන්නේ R13 තාරතාවය වෙනස් කිරීමට. යන්න බලන්න. යන්න තත කිසියම් ස්වරයකට සුසර කිරීම යන අදහස් කරන්නේ කුමක්ද? සුසර කිරීම කියලකින් ටියුට් කරනවා. ලියන්න එන දී තිබෙන ස්වරය සමග අනුනාද වීමට සැලැස්වීම. දී තිබෙන ස්වරය සමග අනුනාද වීමට සැලැස්වීම. දී තිබෙන ස්වරය සමග අනුනාද වීමට සැලැස්වීම. දී තිබෙන ස්වරය සමග අනුවාද වීමට සැලැස්වීම. දී තිබෙන ස්වරය සමග අනුවාද වීමට සැලැස්වීම. දී තිබෙන ස්වරය සමග අනුවාද වීමට සැලැස්වීම. යන්න කොටස බලන්න. තත කිසියම් ස්වරයකට සුසර කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? යන්නේ තියෙන්නේ දී තිබෙන ස්වරය සමග sorry ඉයන උත්තර කියුවේ නේද? පොඩක් ඉන්න යන්න
ආයනට උත්තරේ කිව්වා සතකට වැඩි ශක්තිය ලබා දීමට හරි ඊට පස්සේ කියන්න කිව්වනේ කියන්න කිව්වා තාරතාවය වෙනස් කිරීම හරි ඊයන්ට උත්තරේ කිව්වා දී තිබෙන සොරේ සමග අනුනාද වීමට සැලැස්වීම ඊයන්න දී තිබෙන සොරේ සමග අනුනාද වීමට සැලැස්වීම දී තිබෙන සොරේ සමග අනුනාද වීම සැලැස්වීම ඊයන්න දී තිබෙන සොරේ සමග අනුනාද වීම සැලැස්වීම ඊයන්න ඊට පස්සේ රෝමිලකන් දෙක කිසියම් ශාලාවක සිට ගිටාරයක් වාදනය කරන විට එහි වූ ශ්‍රාවකයන්ට එම හඬ ඇසේ. මෙහිදී ශක්තිය ගමන් කරන්නේ කුමන තරංග ස්වරූපයේද? මම කිව්වා අංශු ලං වෙනවා ඈත් වෙනවා. සම්පීර්ණ විරලන. සම්පීර්ණ විරලන. එහෙනම් අන්වායාම තරංග. අන්වායාම තරංග. අන්වායාම තරංග. ආයන්න මෙම තරංග වාතය හරහා ගමන් කිරීමේදී වායු ස්තර සිදුවන වෙනස්කම් කුමක්ද? වායු ස්තර දකින්න හම් වෙනවා සම්පීඩන විරලන. සම්පීඩන විරලන. සම්පීඩන විරලන. හරි ගන්න එනම් වෙලාව හරියටම 6:12යි මොකද 6යි කාලේ දනොත් අපි වැඩසටහන් ටිකම අවසන් කරනවා මේකේ පොඩක් අහන කතාව මේ ඔයාලගේ පිටුවංක 11 ඉඳන් පිටුවංක 20 දක්වා හරිද මේ ඉරිගහන ප්‍රශ්න ටිකේ හෝම්වර්ක් ටික කරන්න ඕනේ මම MCQs වල උත්තර ටික දාන්නම් ඊට රචනා ප්‍රශ්න උත්තර ටික මම හරි ගස්සලා දාන්නම් ඔයා මේ ටික ලබන සෙනසුරාදා වෙනකොට අවසන් කරන්න ඕනේ. ලබන සෙනසුරාදා කලින් 25 වෙනකොට මම කියන්න ටියුට් ටික ඊළඟ ටියුට් එක මොකද පාඩම ඉවරයි. දැන් මෙතන පාඩම ඉවරයි. ඊළඟ හත්නේ පාඩම තියෙන්නේ. ඇඳීමන කොටස් දෙකේ මේ ලොකු කොටසක් ගත්තේ. කෙලින්ම මේ ලොකු බෝඩ් එක ගන්න තේරුම මොකද මේ ඊළඟ කොටස් ටික අඳින්න දෙනවා සෑහෙන්න. මොකද මේ කිරසරහන් ටික. කිරස අඳින්න සෑහෙන ඊට ප්‍රමාණයක් යන නිසා තමයි 4 පස්වෙනි එකකය ලෑස්ති කරලා තියෙන්නේ. එහෙනම් අදට වැඩ කට්ටිය ටික මම අවසන් කරනවා. මොකද දැන් 6:00ට නංගිල මල්ලාගේ වැඩ කට්ටිය ටික පටන් ඕ ඉතින් කරන් කොයි ටිකද කරන්න ඕනේ ඉරිගහන ප්‍රශ්න ඔක්කොම ටික මේ ටියුට් එක ඔක්කොම ඉර ගන්න ඕනේ ඉරිගහන ප්‍රශ්න තියෙනවා දැන් මෙතන නතර වුණානේ 34 ප්‍රශ්න ඉතුරුයි එතන ඉඳන් ඉරිගහන ප්‍රශ්න සෙට් එකේ ඉර කරන්න ඉරිගහන ප්‍රශ්න 40ක් හෝ 50ක් තියෙනවා මේකේ 37ක් තියෙනවා 37යි වියෝග වේදනා ප්‍රශ්න දෙකක් තියෙනවා ඒ දෙකත් ඉවර කරලා දාන්න මොකද මේ ටික ඉවර කරලා පස්සේ ලේසි ආයෙ ලබන හදේ ටට්ටක් ගාලා උත්තර ටික කිව්වා ඊළඟට අලුත් පාඩම් පටන් ගන්න තියෙනවා ලබන සෙන්සුරාවේදී කොහොම හරි ටියුට් එක ලැබෙන සලසන්න ඕනේ මොකද අලුත් පාඩම් පටන් ගන්න නැත්නම් අපි පරක් වෙලා තියෙන්නේ සිකුරාදා දවසේ තුල ටක් ගාලා මට හම්බුනොත් 25 වෙනිදා පේපර්ස් ටික බෙදා ගන්න හම්බුනොත් ටක් ගාලා පේපර්ස් ටික බෙදනවා සිකුරාදා ප්‍රශ්න පත්‍ර පන්තිය සවුදා ඔන්ලයින් ක්ලාස් එක දෙනවා මේ මොනවද මේ රසායන විද්‍යාවේ කොටස් ටික ඒක මම ඒකම පටන් ගන්න ලබන මාස මුල තමයි පටන් ගන්න ලෑස්ති වෙලා තියෙන්නේ දැන් ළමයා සුවප් කිත ඉන්නවා ඒක රෙජිස්ටර් වෙලා ඉන්නවා මොකද වටේ ගොඩක් ප්‍රදේශවල ඔයාලා යාළු වෙලා ඉන්නවනම් මතක් කරලා කියන්න උදව්වක් විදියට කරන්න 10 අවසර රසායන විද්‍යාව කොටස් පරිවෙච්ච කට්ටිය ඉන්නවනම් පන්තිය ගැන ලින්ක් එක සහ ගෲප් එකේ 20 ටික ඔයාලා ගෲප් එකට මම ෂෙයා කරන්න. ඉන්න යාළුවෝ දෙනොත් කීමක් කරන්න ඒක. ඒකේ තියෙන සම්පූර්ණ 10 අවසර රසායන විද්‍යාව කොටස් ටික තමයි මතක් කරන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඔයාලා පන්තිය තියෙන්නේ සෙනසුරාදා හවස 4:00 6 කාල ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර පන්තිය සිකුරාදා ලෑස්ති කරලා දෙනවා. ප්‍රශ්න පත්‍ර ටික බෙදා ගන්න බැරුව තමයි මම මේ ඉන්නේ. බෙදුවම ටක් කරලා සිකුරාදා ප්‍රශ්න පත්‍ර පන්තිය ස්ටාර්ට් කරා. හරි එහෙනම් අද අපි වැඩ කරන්නේ 6:13යි වැඩ කට්ටිය කෙනා අවසන් කරමු 4:00ට පටන් ගත්තේ එහෙනම් සියලු දෙනාට සුවදායක දවසක් වේවා ගෙදරලා වැටි ගන්න කොහොමද යන්නට එපා එහෙනම් ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා